තෙරුවන් සරණයි. අපි ශුන්‍යතාවය ගැන කතා කරනවා. අපි ගිය පාර ශුන්‍යතාවය ගැන යම් වචනයක් කතා කරා. මෙතනදී ඔබට යමක් කියන්න ඕනි. මේ නාමයේ රූපේ මිදෙන තැන. අපි එම කිව්වොත් දැන් සිතේම හදාගන්න රූප සංඥාව. ඒ නාමය සම්මුතිය ප්‍රඥප්ති නාමය. ඒ දැන ගැනීම බාහිරින් එන ප්‍රතිබිම්බයකට හේවණලකට ඒ හැඩතලයකට පෙරමතකයේ අනුව ගැළපීමක් වෙනවා මනස තුළ. මේ මනෝවිඤ්ඤාණය කියන මනෝවිඤ්ඤාණයේදී ඒ ස්කන්ධ විඳීම් හැඳිනීම් දැන ගැනීම නිසා ඇතිවන දැන ගැනීම බාහිර දෙයක් වෙන්නේ නැහැ. ඇත්තට මේක හිතේම හදාගෙනයි බලන්නේ. අපි මේ හිතේම හදාගත්ත දේ බාහිරට අයිති නැහැ. අපි කතා කරා කායනුපස්සනාවේදී කොහොමද මේ රූපයක් හැදෙන්නේ? රූපයක් ඇත්තටම බාහිර නෙමෙයි. අපේ හිතේ තියෙන නාමයේ රූප සංඥාවක් හැදෙනවා. සම්මුතියක්. ප්‍රඥාප්ති. පෙර මතකයේ අනුවයි නාමයේ තියෙන මතකයක් තියෙනවා. ඒ සංඥාවට විතර්ක කරලා දැනගන්නවා කියන කාරණේම තමයි අපි අභිධර්මයේදී අර ජවන් සිත් කියන කාරණේ. ඇත්තටම තින්න සංගති පස්සෝ ආලෝකයක් ගසත් නිසා පොළවත් නිසා තමයි ප්‍රතිබිම්බයක් වැටෙන්නේ. මෙන්න මේ ප්‍රතිබිම්බේ හෙවණැල්ල චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥාන ඇස කියන එක ආයතනයකදී ගත්තොත් මේ ඇස කියන ආයතනයේදී මේ ස්පර්ශ වෙන්නේ ස්පර්ශයක් හටගන්නේ මෙන්න මේ චක්කු ච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥාන. චක්කු විඥානයේ තියෙන හැඩතලයක්. හෙවණැල්ලක්. කොයි විදිහකින් කිව්වත් එක කිරණයක් කිව්වත් ඒ සම්මුති ප්‍රඥප්ති නාම නැහැ. ආයතනවල විඥාන දැන ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. දැන ගැනීම එන්නේ මනෝ විඥානේ. ඒක නිසා ඒ ස්පර්ශේ මනසටයි සිද්ධ වෙන්නේ. ඇස කැමරාවක් නම් ඇසෙන් ගන්න පින්තූරයක් නම් පින්තූරේ දන්නේ නැහැ ආත්මීය දේවල් ගැන. දරුවෝ, ගස් ඒවා ගැන. සත්තු, මිනිස්සු ඒ කතා පින්තූරයක පින්තූරයක් දන්නේ නැහැ. ඒක උදේ ඡායාවක් පමණයි. නමුත් ඒ දැන ගැනීම මනසින් සිද්ධ වෙනවා. මනෝවිඤ්ඤාණය ගැන අපි මෙතනදී කතා කරන්නේ මෙන්න මේ හේතුව නිසා. මනසට අරමුණු වෙන්නේ ධම්ම. තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති. යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං විජානාති. ඒ විදිහටයි දැන ගැනීම සිද්ධ වෙන්නේ. වින්දා හැඩතලයක් තමයි මේ ප්‍රසාදය කියන තැන. එතකොට ඒක හඳුනා ගැනීම පෙරමතකයේ අනුව ගැළපීම. ඒ ගැළපීම තමයි සංකාර, පෙරමතකයේ තමයි සංඥාව. එතකොට ඒ අනුව දැන ගැනීමකට ලක් වෙනවා කලින් පෙරමතකයේ අනුව මේ හැඩේ තියෙන්නේ මැටි වාසයකට. මල් වාස එකක් කියලා දැන ගැනීම. නමුත් බාහිර තියෙන්නේ හතර මහ භූත මැටි ටිකක්. ඒ හැඩතලයට මල් වාස එක කිව්වේ මනෝවිඤ්ඤාණය. දැන් මේකම මේ මැටි ටිකම මේ හතර මහ භූත ධාතුම අපි එහෙම කතා කරමු සම්මුතිය තුළ ඒ ටිකම වෙන හැඩතලයකට આવොත් කලයක් වෙනවා. ඒ මැටි නමුත් මේ හැඩතලයට පෙරමතකයේ අනුව අපි ප්‍රඥප්ති සම්මුති නාමයක් තියෙනවා. ඒකට කලේ කියනවා. නමුත් අනිත් එකට ඒ හැඩතලයේ තියෙන එකට අපි කියනවා මල් වාස් එක. මෙන්න මේ වගේ එක හැඩතලයකට අපි කියනවා ඒ අම්මා. තව හැඩතලයකට අපි කියනවා නෑ ඒ නැන්දා. තව හැඩතලයකට අපි කියනවා ආයේ ආච්චි. තව හැඩතලයකට කියනවා මේ අපේ පවුලේ කෙනෙක් නෙමෙයි. එහෙම හැඩතලයක් අපේ පවුලේ අයගේ නෑ. දැන් මෙන්න මේ වගේ තමයි අපි මේ ප්‍රඥප්ති සම්මුති දැන ගැනීම කියන එක මනසෙන් හදාගෙනයි තියෙන්නේ.
බාහිර නෙමෙයි. අපි හිතුවොත් මේ බාහිර ඒ බාහිර දෙයක් අපි හිතුවොත් අපිට දෙයක් හම්බ වෙනවා. එහෙම වුණොත් අපිට දුකක් හට ගන්නවා. ඇයි අපිට ඒ දේ නැති වුණොත් දුක එනවා. ඒ දේ විපරිණාම වෙනවා. පවතින්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි. අනිත්‍ය නම් අනිත්‍ය නම් ඒක දුකට හේතු වෙනවා. අනිච්චතෝ දුක්ඛතෝ. යමක් අනිත්‍ය නම් මහණෙනි ඒට දුකට හේතුවයි. ඒ දුකට හේතුවක් වෙනවා. ඒ නිසා දුක හට ගන්නවා. ඉතින් ඔබ සංයුත්ත නිකායේ 4 වෙනි පිටකයට આવොත් ඔබට ගොඩාක් සූත්‍රවල මේක දැක ගන්න ලැබෙනවා. මේ ආයතනවල ගොඩාක් පැහැදිලි කිරීම් තියෙනවා සංයුත්ත නිකායේ 4 වෙනි පරිච්ඡේදය තුල. ඉතින් බුදුන් වහන්සේ මේවා මනාව දේශනා කරලා තියෙනවා. ආයතනෙන් ආයතනෙ එකිනෙකම දේශනා කරලා තියෙනවා. ඇස, කන, දිව, නාසය, කය මේ හැම එකම එකක් නෑ, හැම දෙයකම එකිනෙක පැහැදිලි කිරීම් තියෙනවා. ඉතින් ඔබටත් දකින්න ලැබෙයි මේක ඇත්තටම මනසින් හදාගෙනයි අපි ඉන්නේ. අපේ හිතේ ලෝකෙ හැදෙන්නේ. ඒකයි චිත්තේන නියති ලෝකෙ කියන්නේ. හැබැයි මේ හිතේ හදාගත්ත හැඩතලේ ආයි අපි බාහිරින් අපි පෙන්නවන්න තියෙන්නේ. අරක තමයි මම දැක්කේ. මේක එක වේගෙන් සිද්ධ වෙනවා. ඒ ක්ෂණයෙම අර ටෙනිස් බෝලයක් අපි කියන්නේ බිම ගැහුවොත් ආයි පොළහපනිනවා කියලා ආයි උඩ බම්ප් වෙනවනේ. මෙන්න මේ වගේ අපි දකින්නේ ඇත්තටම මෙහෙන් ඇවිල්ලා ආයි පිටට ගිහිල්ලා. අපිට මේ කෙලිම එළිය පේනවනේ මේ. අපි ආයි හිතින් අරගෙන ආයි එළිය බලනවා. අපිට ඒක වේගෙන් සිද්ධ වෙන හින්දා පේන්නේ නැහැ. සමුදේ පේනවා අත්තගමේ පේන්නේ නැහැ. මේක හටගෙන තනම නිරුද්ධ වෙනවා. මේ සිත මේ දැන් මේ මොහොතේ ඔබට සිතක් පහළ වෙනවා. එතන තියෙන පෙනීමක්. පෙනීමක් නම් ඒක චක්කු විඤ්ඤාණ සිතක්. හැබැයි මේ චක්කු විඤ්ඤාණ සිත මේ මොහොතේ ඔබ දැක්ක එක සිතක්. ඔබට දැන් සද්දයක් යන එක ඊගාව සිත. ආයෙ ඔබට පේන මොකක් කරේ ඒක අනිත් සිත. සිතෙන් සිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ තමයි සිතුවිලි සංසාරේ. මේ ක්ෂණික සිත තුළ ඉපදීම මරණය තියෙනවා. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්ථානං භවිස්සති පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් මේ තමයි පෙළ දහම. දැන් මේක ඇත්තටම ඔබ ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට සාන්දිටික වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබ එදිනෙදා එන හැම අරමුණක්ම දකින්න ඕනේ. ඔබ නුවණින් දකින්න ඕනේ. හොඳ මනා නුවණක් ඕනේ. මනා සිහියක් ඕනේ. ඒ ප්‍රතිපදාව මේ පරතෝഘോഷයේ ඇති කෙනාට සුතවත් ආර ශ්‍රාවකයාට සත්‍ය ඥානය කියන්නේ යන්නේ දැනගත්ත කෙනාටයි කරන්න දෙයක් පනවන්නේ. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය පනවන්නේ. එහෙම වුණොත් තමයි ඔහුට ඵලයක් හම්බ වෙන්නේ. කෘතඥාණයට හේතු වෙන්නේ. නමුත් අපි මේ ඵලපස්සවත් අපි එහෙම අදහස් නැහැ. අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. සත්‍ය අවබෝධ කිරීම තුළ අපි අවබෝධ කරන්නේ අපේ හිතමයි. අපේ හිත අවබෝධ වුණු තැන අපිට මේ සිත හැදෙන හැටි දැක්ක තැන සිතේ මායාවට අපි රැවටෙන්නේ නැහැ. එහෙම වුණොත් සැපේ කිය අර මුවෙක් වගේ වතුර කිය මිරිගුවකට රැවටිලා දුවන එක මේ සිතේ නවතිනවා. එහෙම වුණොත් අපේ සිත සැනසීමටපත් වෙනවා. අපේ සිත දුකට වැටෙන්නේ අන්න අපේ සිත දුකෙන් මිදෙනවා. ඉතින් අපි දුකෙන් මිදෙන මගකුයි අපි කතා කරන්නේ. දුකට හේතුව බාහිර දෙයක් හට ගැනීමමයි. දේ හටගන්නේ හිතේමයි. සමුදය එහෙමනම් මේ අවබෝධ වෙන තැනයි Nirodhe මිදීම සිද්ධ වෙන්නේ. මේ Nirodheට යන්නේ. නමුත් මේක නිකන් වෙන්නේ නැහැ. එනෙහින හිත දකින්න ඕනි. එනෙහින හිත දකිමින් සත්‍ය දකින්න ඕනි. සත්‍ය පෙන්වන්න ඕනි හිතට. ඒකට වීරියක් ඕනි. චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ගන්හාති පජහති. මේ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙන හැටි. මේ චන්දං ජනේති ඔබට දැන් ඡන්දයක් තියෙනවා. මොකද හිත දැකීම සඳහා වෑයමක් තියෙන වායමති වීරියක් තියෙන ආරහති චිත්තං මේ සිත චිත්තං පග්ගඤ්ඤාති පජත් සිතින් සිත මුදව ගැනීමට සත්‍ය දකින්න වෙතයි ඒක වෙන්නේ. මේක උපමා කරනවා බුදුන් වහන්සේ අර ලීවර් එකට කළු ගලක් පෙරලන්න අර අලවංගුවක් එහෙම නැත්නම් දණ්ඩක් තියලා ඒක වෑයමක් අරගෙන වීරියක් අරගෙන අර අනිත් පැත්තට පෙරලනවා වගේ තමයි ඔබේ සිත මේ
නිවන් මඟ කටයුතු කරනකොට මේ අකුසලයෙන් මිදෙනවා කියන්නේ හිත කුසල සිතම පවත්වනවා කියන්නේ නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් අකුසල් නොඉපදීම, උපන් අකුසල් ප්‍රහීන කිරීම. මේ සතර සම්ප්‍රදාන වීර්ය. දැන් මේ තියෙන නිවන් මඟ. දැන් මේ තමයි සත්‍තිස් බෝධිපාශික ධර්ම වැඩින්නේ මෙතනමයි. සතර ඊර්ධිපාද, සතර බ්‍රහ්ම විහරණ මෙතනමයි තියෙන්නේ සතර පංච ඉන්ද්‍රිය ධර්ම. සද්ධා මේ සද්ධාව දැන ගැනීම, වීර්ය ගන්නවා මේක පෙන්වන්න. සද්ධා වීර්ය සතිය මේ සත්‍ය දකින්න තැන සතියක් තියෙනවා. ඒක අනිමිත්ත හැබැයි සතිය මේ ප්‍රභේද කීපයක් තියෙනවා. සමතේ වඩනකොට සතියක් තියෙනවා. මේක නෙමෙයි. දැන් මෙතන සද්ධා වීර්ය සතිය එනේන අරමුණු දකින්න සතිය. ඒ තුල සමාධියක් තියෙනවා. ඔබ ඒ தත්වෙටමපත් වෙලා ඔබට ප්‍රත්‍යක්ෂතාවයට එන තැන ওই සමාධිය තියෙන්නේ. ඕක මේ සමතේ තුල පාවෙන සමාධිය නෙමෙයි. මේ ද්වයං වදාමි කියන තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන බුදුන් වහන්සේ අරියට්ටාංගිකෝ මග්ගෝ ධම්ම වදාමි මේක දෙආකාරයක් තියෙනවා. ලෝකෝත්තර භූමියේ තමයි මේක හම්බ වෙන්නේ. හැබැයි මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥාව වැඩෙන්නේ මෙන්න මේ සිතින් සිත මිදෙන තැනයි ප්‍රඥාව වැඩෙන්නේ. දැන් අපි බලමු මේ කියපු කාරණාව සියලු බුදුවරු දේශනා කරනවා. මේ ලෝකේ මේ තාක් බිහි වුණු සියලුම බුදුවරු කරන දේශනාවක් තියෙනවා. ඔබ එය දන්නවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං. අපි මේක තේරුම ගමු. අපි යමක් ඔබට කියන්න ඕනේ, සිහිවර්ජනයක් කරන්න ඕනේ. අපි අද කතා කරන්නේ ශුන්‍යතාවය ගැන. හැබැයි ශුන්‍යතාවය හමු වෙන්නේ සිතුවිලි වලින් මිදෙන තැන. හැබැයි සිතුවිලි කියන්නේ මෙන්න මේ කියන මෙතන සිතුවිලි හටගත්තොත් තමයි අකුසලයක් තියෙන්නේ. ඔබ දැනගන්න ඕනි දෙයක් තියෙනවා. සිතුවිලි තියෙන්නේ නාමයයි රූපයයි හැදුනොත්. ඒ දෙක ඇති වුණොත් තමයි කුසල අකුසලයකුත් වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනි මොකද්ද මේ කියන අකුසල සියලු සිත් අකුසල් සිත්. ඔබට මෙහෙම කිව්වොත් මේක එකපාර තේරෙන්නේ නැහැ. අපි හොඳට මේක ගලපගමු. හැබැයි මේ තුල ඔබට ශුන්‍යතාවයේ තියෙන්නේ. අපි කතා කරන්නේ සිතින් මිදුණු තැන ශුන්‍යතාවයේ. නමුත් අපි මේක අවබෝධ කරගෙන එතනට එන්න ඕනේ. මේ ටික ගලපගෙනයි ශුන්‍යතාවය ගැන අපි කතා කළ යුතු වෙන්නේ. නැතිනම් ඔබ ධර්ම මාර්ගයෙන් ඔබට ගැළපෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ද සියලු බුදුවරු දේශනා කරන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං කියන තැන මේ සබ්බ පාපස්ස අකරණං කියන්නේ මොනවද? අපි කියනවා සියලු සිතුවිලි කියලා. උපදින සෑම සිතක්ම අකුසල් සිතක්ද එහෙමනම්? ඔබට දැන් ගැටලුවක් එනවා. අපි බලමු මේ ගැන හොඳින් අතුලාන්තයට පොඩ්ඩක් බලන්න ඕනේ විදසුන් නුවණින්. අපි මේ පැහැදිලි කිරීම බැලුව සබ කියන්නේ සියලු පාපස්ස කියන්නේ අකුසල්. සියලු අකුසල් සබ්බ පාපස්ස. කුමද්ද මේ සියලු අකුසල් කියන්නේ? අපි හැමෝම දන්නවා දස කුසල්. දස අකුසල් ගැන අපි එහෙම කතා කරමු. දස අකුසල් කයින් වන අකුසල් 3යි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්ඡාචාර, වචනයෙන් වන අකුසල් 4යි. පිසුනා වාච, සම්ප්‍රප්පලාප, මුසාවාද, පරුසා වාච. දැන් කයින් වන අකුසල් 3යි. ප්‍රාණඝාත, සත්වඝාතනය, ප්‍රාණඝාතය, එහෙම නැත්නම් අදත්තාදානේ, සොරකම, කාම මිච්ඡාචාරය, වැඩි සැසිරීම වගේම වචනයෙන් වන අකුසල් 4යි. හිස් වචන, පරුස වචන මේවා ඔබ දන්න දේවල්. සාමාන්‍ය ඕනම කෙනෙක් මේවා ගැන කතා කරනවා. වචනයෙන් වන අකුසල් පිසුනා වාච, සම්ප්‍රප්පලාප, මුසාවාද, පරුසාවාද. එතකොට සිත, කය, වචනේ. එතකොට ඔබට කයින් වන අකුසල් 3යි, වචනයෙන් වන අකුසල් 3යි, සිතින් වන අකුසල් 3යි. අවිජ්ජා, ව්‍යාපාද, තීන මිද්දේ. ඒ සිතින් වන අකුසල. එහෙම නැත්නම් රාග, දේශ, මෝහ. ඒ ගන්නෙත් ඒකමයි. සිත හටගන්නේ රාග, දේශ, මෝහ. සිත් නම් ඒ තියෙන්නේ සිතින් වන අකුසල්. එතකොට මේ තමයි දස අකුසල්. ධර්මයේ සඳහන් වෙනවා. ඔබ පංසල් ගන්නෙත් මේන් කොටසක්. එතකොට අපි බලමු මේ අපේ සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන අකුසල් ගැන ධර්මයේ සඳහන් වන ඒ ප්‍රසිද්ධ කාරණා ඔබ හිතනවට වැඩිය ගැඹුරු තැනකට අපි ඔබ මෙතනදී පැහැදිලි කිරීමකට යනවා. දැන් මේ දස අකුසල් වලින්
වැලකී සිටීම දස කුසල් ලෙස සැලකෙනවා. හැබැයි ඔබ හොඳින් බැලුවොත් ඔබටම පෙනේවි දස කුසල් රකින්න ගියාම දස අකුසල් සිදු වෙනවා. ආයිමත් ඔබ මේක ටිකක් නුවණින් සිහියෙන් දකින්න මේ කාරණා ලෞකික භූමියේ හොඳින් දකින්න ලැබෙනවා. හැබැයි මේ කාරණා තවත් හොඳින් බැලුවොත් මෙතනත් හේතුඵල ධහම ඇති බව දකින්න තියෙනවා. පෙර කළ දස අකුසලයේ ඵලයක් දැන් ඔබ ගෙවන්නේ. පෘථග්ජන භූමියට ලෞකික භූමියට අනුව අපි මේ කතාව ගලපලා බැලුවොත් අකුසලයේ හේතුව අකුසලයක් ඔබ යමක් සිද්ධ වුණොත් ඔබ යතින් දැන් මේ කියපු ඔබ දුගතියට යනවා කියලා හිතන්නේ. එහෙමනේ. ලෞකික භූමිය තුල ඉඳන් අපි මේ අර ඒ මට්ටමේ කතා කරමු. ඔබ ඉන්න තැන ඉඳන් එනවා පහළම මට්ටමේ ඉඳන් අපි එතන ඉඳන් කතා කරන්නේ. එතකොට කුසලයක් වුණොත් ඊට හේතුව ඔබ දන්නා සුගතිය. ඔබ සුගතියක උපදිනවා කියලා එහෙම ඔබගේ තියෙනවා අදහසක්. අකුසලයට හේතුව ඵලයේ අකුසලයේ කරොත් ඔබ දුගතියට යනවා කියලා හිතනවා. කුසලයේ කරොත් ඔබ හිතනවා සුගතියට යනවා. ඒ වගේම ඔබ හිතනවා දැන් අකුසලයක් වෙන්නේ ලෝභ දේශ මොහ හිතකි. එක්ක ලෝභ සිතක් ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මොහ සිතක්. දැන් කුසලයක් සිද්ධ වෙන්නේ අලෝභ සිතකින් හරි අදේශ සිතකින් හරි අමෝහ සිතකින්. ඒ කියන්නේ ලෝභ දේශ මොහ සිතකින් නෙමෙයි කුසලයක් සිද්ධ වෙන්නේ. අලෝභ අදේශ අමෝහ. දැන් මේ කිව්වට ඔබට මේක තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන හේතුඵල ධමයක් තියෙනවා. හේතුව අකුසලයක් නම් ඵලයේ දුගතිය. හේතුව කුසලයක් නම් ඵලයේ සුගතිය. දැන් හේතුඵල ධමකුත් මෙතන පේනවා. දැන් මේ අපි කතා කරන තැන ටිකක් පටලැවෙන්නේ නැතුව හිමීට දකින්න ඕනේ තැනක්. සිත තුළ තමයි හැබැයි ලෝභ දේශ මොහ තියෙන්නේ. එහෙනම් උපදින හැම සිතක්ම මේ ලෝභ දේශ මොහ සිත් වෙනවා. ඒක ඔබට නොතේරෙන කාරණාවක්. අපි බලමු. එහෙමනම් සිත පිරිසිදු කිරීමමයි කුසලයට හේතු වෙන්නේ. මෙතනදී තවත් කරුණක් කියන්න ඕනි. කෙනෙක් ඉපදිලා සුගතියට අපායට යනවා කියන ඒ ආත්මීය වූ පුජ්‍යල සංකල්පය අපි විසින් සිතින්ම හදාගත්ත දෘෂ්ටිමය සිතුමිලමය පෘථග්ජන සංකල්ප තුලමයි පවතින්නේ. ආත්ම දෘෂ්ටියේ ඇතිතාක් ලෞකික භූමියට අනුව දෘෂ්ටිගත භූමියට අනුව ඔබට සියල්ල සිදු වෙනවා. ඔබ ඉන්නේ දෘෂ්ටියක. ඔබ හිතනවා මම දැන් හොඳ දෙයක් කරනවා. ඔබ හිතනවා මම දැන් නරක දෙයක් කරනවා. ඔය අන්ත දෙකේ ඔබ ඉන්නවා. එක්ක හොඳ කරනවා එක්ක නරක කරනවා කියලා. එහෙම හිතනකම් ඔබට දෘෂ්ටියක් තියෙනවා. අනාත්ම වූ හේතුඵල ක්‍රියාදාමය නුවණින්ම දැකිය යුතු කාරණයක්. ඇත්තටම සියලු දෘෂ්ටීන් අවබෝධය තුලින්ම අත්හල යුතු වෙනවා. සියලු දෘෂ්ටීන්ගේ මිදුණු තැනයි ඔබ සම්මා දිට්ඨියට එන්නේ. හැබැයි මේ අන්ත දෙකම දෘෂ්ටියක්. මේ ලෝකේ හොඳ කියලා දෙයක්ත් තියෙනවද නරක කියලා දෙයක්ත් තියෙනවද කියලා අපි තව ටිකක් එහාට යනකොට ඔබට තේරෙයි. මේ අන්ත දෙකක් තියෙනවා. හැබැයි ඔබට අන්ත දෙක පේනවා. ඔබට ආර්ය භූමිය හමු වෙන්නේ එනම් ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙන්නේ මෙන්න මේ එතනට එනකන් කර්මඵලයේ තුලයි ඔබ ඉන්නේ. යම් කර්මයක් කළොත් ඒ කර්මයට අනුව ඵලය. මේක යම් සිද්ධ වුණොත් මේක පෙර කර්මයක විපාකයක්. ඒ අනුවයි කර්මඵලවාදී තියෙන්නේ. කර්මඵලවාදී තුලයි අපි හැමෝම හිටියේ. අපිත් කර්මඵලවාදී තුලයි හිටියේ. එතනින් තමයි අපි හැමෝම එන්නේ. ඔබත් එතනයි ඉන්නේ. එතනයි තියෙන්නේ පෘථග්ජන භූමියත්. පුදුන් භූමියත් එතනමයි. මෙතන ධර්මයේ සඳහන් වන තවත් කරුණක් තමයි අර කුසලයේ හෝ අකුසලයේ විපාකය. ඒකේ විපාකය මේක එහාට ඔබ බැලුවොත් ඒ විපාකයට පරිසම් දෙනවා ආත්ම ගානක් පරිසම් දීමක් සිද්ධ වෙනවා. හැබැයි ආස්වාදයේ දැකලා එහි ආදීනව දකිමින් ඒ බුදුන් වහන්සේ ඒ නිස්සරණයක් පනවනවා. ඉන් මිදෙන මගක්. එහෙමනම් ඔබ කුසලයේ අකුසලයේ ආදීනව දැකිය යුතු වෙනවා. මේ කුසලයේ අනන්ත අප්‍රමාණ විපාක ගෙන දෙනවා කියලා බුදුන් වහන්සේ සඳහන් කරනවා. ඒ කෙළුවෙක් මැරුවොත් එළෝ ආත්ම 500ක් උපදිනවා. මේ විදිහට ධර්මයේ සඳහන් වෙනවා මේ කර්මඵලය ගැන අපි කතා කරන්නේ. කර්මඵලය කියන්නේ දෘෂ්ටියක් තමයි. නමුත් ඒ තුලයි හැමෝම ඉන්නේ. එතනයි හැමෝටම ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. නැත්තම් විසඳුමක් එන්නේ නැහැ. නැත්තම් ජීවත් වෙන ක්‍රමයක් නැහැ.
ඉතින් මේ දෘෂ්ටිය තුල අපි කතා කරන්න ඕනේ දෙයක් තියෙනවා. එතන ඉන්න ඕනිකමක් තියෙනවා. එතන හරි ඉන්න ඕනි. නැත්තම් එතනින් පල්ලෙහාට වැටුනොත් ඔබ ඊට වැඩි අන්ධකාරයකට වැටෙනවා. එක හරි පුංචි හරි අඩියක් එතන තියෙනවා. ඉපදිලා දැන් මෙතන මේ විදිහට අපි කතා කරොත් දැන් අපි බලමු අකුසලයට හේතු වූ ලෝභ දේශ මොහ සිත පිරිසිදු කරන ආකාරය ගැන. ඇත්තටම සිත අපිරිසිදු වීම යනු සිතුවිලි අපිරිසිදු වීමයි. සිතේ උපදින සිතුවිලි යනු මායාවක්. නම් සියලුම සිතුවිලි ලෝභ දේශ මොහ ස්වභාවයෙන් යුක්ත වෙනවා. දැන් ඔබ කියයි එහෙනම් අලෝභ සිතක් ඇති වෙන්නේ. ඔබට අලෝභ සිතක් එන්නේ නැහැ. ඔබට එන්නේ ලෝභ සිතක්. අලෝභ සිතක් එන්නේ ඒ උතුම් මේ නිවන් මඟ ලෝකෝත්තර භූමියේ රහතන් වහන්සේලාට. එහෙම නැත්නම් මාර්ග ඥානයේ ඉන්න කෙනෙකුටයි. ඔබට එන්නේ ලෝභ සිතක් හරි ද්වේෂ සිතක් හරි මෝහ සිතක් හරි. එතකොට ඔබ කියයි නෑ අපි පින් කරනවානේ අපි දාන දෙනවානේ. එතකොට අපි ගාව තියෙන්නේ අලෝභ නෑ. ඔබට තියෙන්නේ සුගතියට යෑමේ ලෝභ සිතක්. එතන ඔබට තියෙන්නේ ලෝභ සිතක්මයි. එහෙමනම් සිතවිලි වලින් මිදීම තුල සිතවිලි වලින් ඉන්න තාක් ඔබ ඉන්නේ ලෝභ, දේශ, මෝහ සිත්වලමයි. ඒ කාම භූමියේ සියලු සිත්වල ලෝභ, දේශ, මෝහ සිත්වලමයි ඔබ ඉන්නේ. නමුත් මේවා එක එක විදිහට විග්‍රහ කරනවා, පැහැදිලි කරන්න යනවා, එක එක විදිහට මේවා අභිධර්මයේ තුල සඳහන් වෙනවා. නමුත් ඔබ ප්‍රායෝගික පැත්තෙන් මේක දකින්න. ඔබේ සිත දිහා බලන්න. ඔබ දානයක් දෙන්නේ ඇයි? ඔබ දානයක් දෙන්නේ ඔබ ගොඩක් වෙලාවට හොඳ දෙයක් කියලා හිතලයි. සුගතියක් ගැන හිතනවා. ඔබ පින් කරන්නේ ඇයි? ඔබ සිල් ගන්නේ ඇයි? ඔය හැම එකකම ඔබ හොඳ දෙයක් හොඳ අන්තයක ඉන්නවා. ඔබ හරි අන්තයක ඉන්නවා. හොඳ අන්තයක ඉන්නවා. ඔබ ඊට වැඩිය හොඳ තැනක් හොයනවා. ඔබ දැන් තියෙන තැනට වැඩිය තව හොඳ තැනක් හැමතිස්සෙම ඔබේ හිතේ වැඩ කරනවා. ඒතර ලෝභයක් නෙමෙයිද තියෙන්නේ. ඔබ නිවනත් ලෝභ සිතකින් දකින්නේ. නිවන කියලා දෙයක්ුත් ඔබ හිතනවා හොඳ දෙයක් කියලා. එහෙම හිතාගෙන ඔබ ඒකට කටයුතු කරනවා. හැබැයි ඒකට කවුරු හරි බාධා කරොත් ඔබට ද්වේෂය ඇති වෙනවා. ඒක ද්වේෂ සිතක් එනවා. හැබැයි මේ දෙකම නැතිවට ඔබට මෝහය තුල තියෙන්නේ මේ දෙකම සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. නොදන්න කම තියෙනවා. හැබැයි නොදන්න කම කියන්නේ මෝහ සිතක්. හැබැයි මේ ලෝභ දේශ මොහ සිතින් පිට සිතක් අපිට සාමාන්‍ය මිනිස්සෙකුට උපදින්නේ නැහැ. එහෙම උපදින්න හේතු නැහැ. ඔබ අන්ත දෙකක කැරකෙනවා. එක්කෝ හොඳ අන්තේ එක්කෝ නරක අන්තේ. ඒ අන්ත දෙකම තියෙන දෘෂ්ටියක. හැබැයි නිවන කියන්නේ ඔය අන්ත දෙකෙන්ම මිදුණු පැත්තක්. ඒ අන්තයක් නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එහෙමනම් සිතිවිලි වලින් මිදීම තුලිනුයි සිත පිරිසිදු කළ හැකි වන්නේ. සිතවිලි වලින් මිදීම තුල. සිතවිලි හට ගැනීම නවත්තන්න බෑ. හැම මොහොතෙම මේ සිත ක්ෂණයක් මේක සිත් වැල් යනවා. වැස්ස වහිනවා. ඒ වගේ තමයි මේ සිතවිලි එනවා. ඇයි එහෙම කියන්නේ? සිතක් හැම මොහොතෙම සකස් වෙනවා. එහෙම නැති වුණොත් ඔබ මැරිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔබට හුස්මවත් වැටෙන්න විදියක් නැහැ. සංකාර තුනම නවතින්න ඕනි. මනෝ සංකාර, කාය සංකාර, වචී සංකාර තුනම නවතින්න ඕනි. එහෙම වුණොත් සිතක් නැති වෙනවා. සිතක් නැති වෙන්නේ හැම ෂණයකම සිතක් හට ගන්නවා. ඒ සිත ඉපද නිරුද්ධ වෙලා ඊගව සිත හට ගන්නවා. හැබැයි ඔබ සතිය වඩනවා කියන්නේ මොකද්ද? සතිය වඩනවා කියන්නේ එකම සිත තියා ගන්නවා. දැන් කමඨහනක් ගන්නවා කියන්නේ දැන් ඔබ නීල කසීනේ වඩන. දැන් අපි තුමු ඔබ දන්නවා කසීන භාවනා. එහෙම නැත්නම් ඔබ දන්නවා 40 කමඨහන්. දැන් අපි කතා කරොත් එහෙම ඔබ ගත්තොත් එහෙම මේ හැම සමතේ වඩන සමත නිමිති ඒ සමත කමඨහන් සියල්ලගම තියෙන්නේ එක නිමිත්තක හිත පිහිටවන එක. දැන් හුස්ම දිහා බලනවා කියන්නේ හුස්මෙම හිත පිහිටවනවා. හැබැයි එතන නිමිත්තක් තියෙනවා. එතකොට එක නිමිත්තක ඉන්න එක සතිය වඩනවා. එතන සමතේ වඩනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ සිත වෙන නිමිති ගන්නෙ නෑ. වෙන අරමුණු වලට දුවන්නේ. හැබැයි එකම අරමුණ නැවත ගන්නවා. ඔබ මේ දකිනවා. ආයි දකිනවා. අපි તો ඔබ බිත්තිය දිහා බලනවා. දැන් මේ බිත්තිය ඔබ දකිනවා. ආයිමත් ඒ බිත්තිය දකිනවා. ආයිමත් ඒ බිත්තිය දකිනවා. ආයිමත් ඒ බිත්තිය දකිනවා. එකම බිත්තිය සිතුවිලි වැල් දකිනවා. දැන් මේ විදිහට බුද්ධානුස්සතිය වඩනවා කියන්නේ ඔබ බුදු පිල්ම දිහා බලාගෙන එකම බුදු පිල්මේ මේ නැවත නිමිත්ත එකමයි. හැබැයි සිතක් හට ගන්නවා නිරුද්ධ වෙනවා ආය හට ගන්නවා නිරුද්ධ වෙනවා. හැබැයි එකම නිමිත්ත. බුද්ධානුස්සතිය වඩනවා.
ඒ වගේම තමයි මානසික අරමුණු ගන්න දැන් මේක අපිට ගොඩාක් කියන්න තියෙනවා. එහෙම වුණොත් ඔබට නීල කසීන නීල පීත ලෝහිතෝදාත කියලා දැන් මේ නිල් පාට රවුමක් ඇඳලා බිත්තියේ මැද තිතක් තියලා ඒ නිල් පාට ඒ රවුම දිහා අඟල් 12ක විතර රවුමක් ඇඳලා අපි දන්නවා නිල් පාට කරකපු ඒ නිල් පාටම නිමිත්ත ගන්නවා. දැන් එහෙම සිතේ ඉන්න පුළුවන්. සිත පිට යන්නේ සිතේ අරමුණේ තියාගත. එයා බෙතන සමතේකුත් තියෙනවා. ඒකට සමාධිය. ඒක වේදේ තුල තියෙන ඒක සමාධියක්. ඒකේ පුළුවන් අරූප ධානය වලට යන්න. ඉතින් ඒක පා වෙන තැනක්. ඒක නිවන නෙමෙයි. අනිත් එක ඒක ලෞකිකයි. ඒ කියන්නේ ඒක පිරිනව කොයි වෙලාවෙ. සදාකාලික නෑ. එහෙම තියෙන්නේ කොයි මොහොතේ හරි ටෙනිස් බෝලේ යට තියන් හිටියා වගේ මේ ආනෙඤ්ඤාபிසංකාර. ඒකත් සසරමයි. ඒක නිවන නෙමෙයි. ඒ නිවන් මඟ නෙමෙයි. ඒ Hindu ආගමේ තියෙන්නේ. ඒ කියන්නේ Hindu භාවනා ක්‍රම. ඒක බුදුදහම නෙමෙයි. පටලව ගන්න එපා. දෘෂ්ටියකට පැටලෙන්න එපා. දැන් මෙතන තමයි සමාජය හිර වෙලා ඉන්නේ. සමාජය එතනින් ගොඩ ගන්නත් අමාරුයි. මොකද ඒ තුළම දෘෂ්ටිගත වෙලා. ඉතින් දෘෂ්ටියට දානත් ගොඩක් අය ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් ඒ වෙනුවෙන් ඉන්නවා. හැබැයි මෙතන මේක අවශ්‍ය විපස්සනා ඕනි වෙන තැනක් තියෙනවා සමතේ. දැන් ඔබේ හිත විසිරෙනවා නම් ඔබට බෑනේ විපස්සනාවක් කරන්න. අයියේ ඔබ විපස්සනා ගැන දන්නවනම් ඔබ දන්නවා එනේන සිත දකින්න ඕනි. එනේන සිත දකිමින් මිදෙන්න ඕනි. දැන් මේ සිත දැන් ඔබ දන්නවා රූප සිතක්, ඊගව සිත ශබ්ද සිතක්, ඊගව සිත තව එකක්. දැන් මේක එකට දකින්නේ කොහොමද? මේක එන වේගෙන් සිද්ධ වෙනවානේ. එන වේගෙන් මේ සිත ඇති වෙලා නැති වෙනවානේ. ඊගව වේගෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවානේ. එතකොට සිත අල්ලන්න බෑනේ. සිත යනවානේ වේගෙන් කඩාගෙන. දැන් මේක තමයි ඔබ සමතේ මෙන්න මේක සමතේ ප්‍රයෝජනයට ගන්න හැකියාවක් ඔබට තියෙනවා. හිත විසිරෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට මේ විපස්සනාවට උදව් වෙනවා. ඒකයි සමත විපස්සනා යුගන්ධන් කියලා බුදුන් වහන්සේ මේ දෙකම භාවිතා කරන්න කියන්නේ. නමුත් විපස්සනාව තමයි බුදුන් වහන්සේ ලෝකෙට හඳුන්වලා දෙන්නේ. බුදුන් වහන්සේම ලෝකෙට හඳුන්වලා දෙන භාවනාව තමයි විපස්සනා භාවනාව. ඒක වේදේ තුල තියෙන එකක් නෙමෙයි. ආලාකාරම් උද්දකරාම පුත්‍ර අර පාවි අරූප ලෝකවල ගිය එක නෙමෙයි. මේක නිවන් මගට හැරෙන නිවන් මග කියන්නේ එහෙම පාවි යන සමාධියක යන එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි නිවන් මඟ කියන්නේ. නිවන් මඟ ඇවිල්ලා අවබෝධ සම්තිකේ නිබ්බිදා අවබෝධයෙන් නිවන් දකින්න. නිවන් දකින්නේ ප්‍රඥාවෙන් අවබෝධයෙන්. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස. මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. ඒ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. ඒ කියන්නේ සමාධිය තුල පාවෙලා නෙමෙයි කියන එක තියෙනවා. ඕක තමයි ගොඩක් අයට ගලප ගන්න බෑ. මොකද ගොඩක් අය ඇබ්බැහි වෙනවා. අර කුඩුකාරයා කුඩු වලට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ කුඩු නැතුව ජීවත් වෙන්න බෑනේ. අර අරක්කු වලට ඇබ්බැහි වුණු කෙනා ඒක නැතුව ඉන්න බෑනේ. සිගරට් එකට ඇබ්බැහි වුණා ඒක නැතුව ඉන්න බෑනේ. ඒ වගේ තමයි සමාධියට ඇබ්බැහි වෙච්ච කෙනා. සමාධිය තුලටත් ඇබ්බැහි වෙනවා කුඩු වලට වගේ. ඊට පස්සේ ඒක නැතුව ඉන්න බෑ. අන්න එයා ආනෙඤ්ඤාபிසංකාර ඒකේ හිර වෙනවා. මේ නිවන විදිහට එනවා මායя එක එක වෙස්යෙන් එනවා. මේකට තමයි මේවා අපි වෙනම කතා කරමු. මේ කතාව අපි ගොඩක් කතා කරලා තියෙනවා කලිනුත්. ඒ පංචමාරෝ ජිනෝනාහතෝ කියන මේ මාර සංඥා තියෙනවා. දැන් මේක ඇත්තටම නිවනත් මාරෙක් විදිහට එනවා. හැමදේම එනවා මාරයා විදිහට. දැන් දිව්‍ය ස්වභාව දිව්‍ය ලෝක ගැනත් මාරෙක් විදිහටයි එන්නේ. ඇයි ඒ? එතනිනුත් නිවන වැහෙනවා. එතනින් නිවන වැහෙනවා. ඊට පස්සේ හිත පිහිටනවා. ඊට පස්සේ එහෙ යන්න. ඊට පස්සේ හිත එක එක ඒවා ගහගත්තාම ඊට නිවන් දකින්නේ නැහැ. ඒක නිසා මේ සියල්ලම ක්ලේශ මාරය වෙනවා. ස්කන්ධ මාර, ක්ලේශ මාර, අபிසංඛාර මාර, මාර මාර, දේවපුත්ත මාර මේ පංච මාර දැනගන්න ඕනේ. මේවා හිතේමයි හටගන්නේ. ඒක ක්ලේශ මාර, ස්කන්ධ මාර කියන්නේ හිතේනේ. විඳීම හැදෙන ස්කන්ධ කියන්නේ. එතකොට මේක හිතේ හටගන්නේ. මාරයා ඉන්නේ හිතේ. තමන්ගේ හිතමයි මාරයා වෙන්නේ. තමන්ගේ හිතමයි මාරයා. ඒ කියන්නේ සිතුවිලිමයි මාරයා කියන්නේ. ආත්ම තණ්හාවෙන් තමයි රාග දේශ මොහ සිතක් උපදින්නේ. පෘථග්ජන භූමියේ සිතමයි මාරයා. මොකද නිවන වැහෙන තැනයි මාරයා පෙන්වන්නේ. නිවන වැහෙනවා. නිවන හැමතිස්සෙම මේ සිත ආසාවට බරයි. සිත හැමතිස්සෙම හොඳක් හොයනවා. සිත හැමතිස්සෙම හොයනවා අபிසංකරණයක්. සිතට ඕනි හැමතිස්සෙම ප්‍රගමනයක්, දියුණුවක්. සිතට ඕනි අන්තයක්. අපි කතා කරමු තව ඉස්සරහට යමු. එතකොට මේ සිතුවිලි වලින් හැබැයි මිදුණු තැන තමයි එහෙමනම් කුසලයේ කියන එක තියෙන්නේ. සිතුවිලි තියෙන තැන කුසලයේ නෑ. දැන් කුසලයේ අකුසලයේ වෙන් කරගන්න ඕනි. මොකද්ද මේ කුසලය? මොකද්ද මේ සබ්බ පාපස්ස කරන? එතකොට සියලු සබ්බ කියන්නේ සියලු, පාපස්ස කියන්නේ සියලු පාප. අකුසලයක්. එතකොට මේ අකරණ. සබ්බ පාපස්ස කරන කුසලස්ස උපසම්පදා. එතකොට කුසලස්ස උපසම්පදා කියන්නේ සිතවිලි වලින් මිදෙන්න ඕනි. කුසලස්ස උපසම්පදාවට එන්න නම් සිතවිලි වලින් මිදෙන්න ඕනි. සිතවිලි වලින් මිදෙන්න ඕනි. ඒ කියන්නේ හිතින් මිද හිත නැති වෙන එකක් නෙමෙයි. සිතවිලි ආවට ඒවට ඇලෙන්නේ නැහැ.
අபிසංකරණයට යන්නේ ඒවට බැස ගන්නෑ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා. අබිනිවේසයට යන්නේ රින්ගන්නේ සිතුවිලි වලට. සිතුවිලි වල රින්ගුවොත් වෙන්නේ සිතුවිලිත් එක්ක ගින්දර වගේ පත්තු වෙලා දුකට වැටෙනවා ඔබ. ඔබ කුසලයේ සිත පිහිටවනවා නම් ඔබ සිතුවිලි සත්‍ය දකින්න ඕනි. අර දර්ශන සමාපත්තිය මෙන්න මෙතනටත් ඕනි වෙනවා. ඇයි ඒ සත්‍ය ඥානය ඇති කෙනාටයි සිතුවිල්ල දකින්න පුළුවන්. සිතුවිල්ල සත්‍ය දකින්නවා කියන්නේ බාහිර නෙමෙයි මේ සිත මගේ හිතේමයි හටගන්නේ කියන එක. හිතේ හටගන්න කිසිම සිතක් බාහිරට එකතු කරලා බැලුවට නාමේ කියන්නේ සිතුවිල්ලනේ. නාමේ රූපෙට ගැට ගැහුවට බාහිර ගැට ගන්න බෑ ඒක. නමුත් අපි පෘථග්ජන භූමිය තුළ ඉන්නේ ගැට ගාගෙන. අපි හිතන්නේ මේ දරුවා නිසා සැප වෙන්නේ කියලා. දරුවා නිසා දුක එන්නේ කියලා. නමුත් ඔබගේ හිත නිසායි ඔබට සැප දුක එන්නේ. දරුවා ඉන්නේ ඔබේ හිතේ. හිතේ ඉන්න දරුවා හිතේ ඉන්න තාක් දරුවා එළියේ මැරුණත් ඔබ අවුරුදු 5ක් යනකම් හරි දුක් විඳිනවා. ඇයි හිතේ දරුවා ඉන්නවා. හිතේ දරුවා ඉන්නකම් ඔබ දුක් විඳිනවා. මේක දුකේ ප්‍රභේද තියෙනවා. මම දන්නවනේ 3 ආකාරයකට මේක එනවා. නමුත් අපි මේ හැම මාත්‍රකාවටම එකපාර අපිට යන්න බෑ. අපි ඒක නිසා මෙන්න මේ සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා කියන තැනට වෙමු. එතකොට සිතවිලි වලින් මිදීම යනු සතිය පිහිටවීම මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ සතිය සිතවිලි නැති තැනක් සතියක් තියෙනවා. සතියේ වැදගත්කමක් මෙතන තියෙනවා. හැබැයි සමතේ නෙමෙයි මේ සතිය කියන්නේ. මෙතන සතිය තියෙනවා. හැබැයි ඔබ මේ කාරණා බොහොම සියුම්. සිතවිලි නැති තැනක් තියෙන්නේ. සිතවිලි වලින් මිදුණු තැන. සිතවිලි නැති වෙනවා නෙමෙයි. සිතවිලි එනවා යනවා. නමුත් ඒ සිතවිලි වලින් මිදීම කියන තැන මේ මොහොතට අවදිය කියන තැන සතිය පිහිටනවා කියන තැන මෙතනමයි ශුන්‍යතාවයේ තියෙන්නේ. ඇයි එහෙම කිව්වේ? නාමය දැන් හිතේ හදාගත්ත දේ බාහිර නෙමෙයි. දැන් කපුටගේ සද්දයක් එනකොට ඔබ දන්නවා මේ කපුටෙක් කියලා. දැන් කපුටගේ සද්ද නම් එන්නේ ඔබ කපුට කොහෙද ඉන්නේ? කපුට බාහිර නැහැ. කපුට ඔබේ හිතේ සම්මුතියේ ඉන්නවා. බාහිර හතර මහ භූත විතරයි. බාහිර ඔය හැම එකටම ගිනි කුරක් ගහම පිච්චිලා යනවා. ඒ කියන්නේ බාහිර තියෙන එකම જાතිය ඒවා. නමුත් හිතේ තියෙනවා එක එක හැඩතල වලට එක එක නම්. එයාට පොල් කිච්ච කියනවා, අරයට කපුට කියනවා, අරයට ගිරවා කියනවා, තව මයිනා කියනවා. ඔය වගේ එක එක නම් තියෙනවා. ඕවා හිතේ දැන් සිතුවිලි. දැන් විදේශ රටකට ගියොත් ඔබ ඉංග්‍රීසි රටකට ගියොත් ඉංග්‍රීසි භාෂාව වෙනින් ඒවා කියනවා. දෙමළ කතා කරන අය වෙනින් ඒවා කියනවා. ඕක තව ජපානට ගියොත් ඒගොල්ලෝ වෙනින් ඒවා කියනවා. දැන් මේ නාමයන් වෙනයි. නාමයේ අනුව දැන් නාමයන් කියන්නේ සම්මුති. අපි දාගෙන තියෙන්නේ. ඒවා තියෙන සිතුවිලි වල. ඒ අනුව දුක එනවා. බාහිර නෙමෙයි. දැන් බාහිර ඇවිල්ලා හතරමා භූත විතරයි. ඔය මොන හැඩතලයකවත් ඒක ඒ ගහ කියන්නේ මම අඹ ගහක් කියලා. ඔබ කියනවා ඒක අඹ ගහක් කියලා. එතකොට ඔබේ සිතේ අඹ ගස් තියෙන්නේ. එතකොට සම්මුති ලෝකෙක ඔබ ජීවත් වෙනවා. ඔබට අඹ ගස් තියෙනවා, කොස් ගස් තියෙනවා, අඹ තියෙනවා, කොස් තියෙනවා. ඔකට ගොඩාක් ಜಾති තියෙනවා. ඔබ බාහිර කිසිම දෙයක් නැහැ. ඔය තියෙන සම්මුති තියෙන මිනිස්සුන්ට විතරයි. ඔය තියෙන සම්මුති තියෙන ඒ අයට විතරයි. සත්තුන්ට හරි මිනිස්සුන්ට හරි සම්මුතිය හැමෝටම තියෙනවා. හැමෝ ගාම ඔය වගේ සංඥා තියෙනවා. සංඥාව කියන්නේ සම්මුතිය. නමුත් ඒක බාහිර එහෙම ලෝකයක් නැහැ ඇත්තටම. ඒක ඔබට තේරෙන්නේ දැන් ওই රස්නි එහෙම වැඩුණා ඔක්කොම පිච්චිලා යනවා. ගස් ඔක්කොම පිච්චිලා යනවා. ආයි අර ගහ මේ ගහ කියලා කතාවක් නැහැ. අන්න ඒ වගේ මේ වෛරස් එකක් ආව මිනිස්සු ඔක්කොම මැරෙනවා. ආයි අර මිනිහා මේ මිනිහා අර ආගමේ මේ ආගමේ කතා නැහැ. ඔක්කොම මැරෙනවා. අන්න ඒ වගේ බාහිර කියන එකේ ශුන්‍යතාව. මේ ශුන්‍යතාවය හරි ගැඹුරුයි. මේ සිතුවිලි නැති තැන තියෙන සිතුවිලි නැති නෙමෙයි. මේ වචනේ අපිට මේ වචන වලින් මේ දාම කියන්න බැරි හේතු තියෙනවා ගොඩක්. මොකද වචන හැදිලා තියෙන්නේ සම්මුතිය ඇතුලේ. මේ වචන බොරු වෙනවා. මේ ධර්මයේ එහාට යනකොට ඒකයි උපමා වලින් කියන්නේ. වචන වලින් කියන්න බැරි වෙනවා. වචනත් සම්මුතියෙන් අපි හදාගත්ත දේවල්. දැන් අපි නමක් නැති එකක් අපි මොකක් හරි දැන් ඇත්තටම දැන් නමක් නැහැ මුලින්. මොකක් හම්බ වෙනවා. අපි මේ වෛරස් එක හම්බ වෙනකොට නමක් තිබුණේ නැහැ. ඕකට එක එක නම් කිව්වා. කොරෝනා කිව්වා, එක එක කිව්වා. අන්තිමට COVID-19 කිව්වා. තව නම් කිව්වා. දැන් මේ අන්තිමට මේ නම් දාන්නේ කවුද? මිනිස්සුනේ. දැන් ඒක මොකක්වත් අන්තිමට නමක් නැති එක වගේනේ තියෙන්නේ මුලින්. පස්සේ නම් දාගන්නවා. දැන් ළමයෙක් ඉපදුනත් ඒ ළමයි ඉපදෙන්න කලින් නම් දාලා නැහැනේ. අන්තිමට ඉපදිලත් සතියක් දෙකක් සමහරවිට මාසයක් යනකොට නමක් නැහැනේ. ඊට පස්සේ නම් දාන්නේ කවුද? මිනිස්සුනේ. ඇයි ඒ? සම්මුති ප්‍රඥප්ති නැතුව මේ ලෝකයේ මේ පුහුදුන් මිනිස්සයාට යැපෙන්න බෑ. අන්තයට සිතුවිල්ලක් ඕනි. සිතුවිල්ලට නාමයක් ඕනි. එහෙනම් මේගොල්ලෝ නම් දාන්න ඕනි. අපිට හම්බ වෙන හැම එකටම නමක් නැති එක කියලා හරි හඳුන්වනවා.
කොහොම හරි අපි සම්මුති ලෝකේ සිතුවිල්ලක් හදා ගන්න ඕනි. සිතුවිල්ලක් නැතුව යන්න බෑ. සිතුවිලි හැදෙන්නේ නමක් එක්කමයි. නාමයක් හැදෙන්නේ එහෙමයි. නාමය අපි ඊට පස්සේ ගැට ගන්නවා බාහිර රූපයකට. නමුත් ඒක තමයි අසාර්ථක වෙන්නේ. ඒක වෙන්නේ නැහැ. අපි ඒ වුණාට හිතනවා ඒක තමයි මේ බාහිර තියෙන්නේ කියලා. ඒක නිසායි අපිට දුක එන්නේ. අන්න එතන අපිට සිද්ධ වෙන ඒ මිරිඟුවකට රැවටිලා ඇත්ත කියලා වර මුවාට විච්ච දේ අපිට වෙනවා. මුවාට විච්ච දේ අපිට වෙනවා. අපි ඊට පස්සේ ඒකෙන් සැප දුක හොයනවා. අපි ඊට පස්සේ කොරෝනා වලින් දුක එන්නේ කියලා හිතනවා. කොරෝනා වලින් නෙමෙයි. ඒවා දැක්ක එක එක යන්න බෑ අපිට අංශවලට. දැන් මේ මාතෘකාව ඔස්සේම අපි එහාට යන්න ඕනි කමක් තියෙනවා. මේ සබ්බපාපස්සකරණ කුසලස්ස උපසම්පදා කියන තැන. එතකොට මේ සචිත්ත පරියෝදපණ දැන් මේ සිත দমনය කරන්න ඕනි. එහෙමනම් මේ සිතේ සිතුවිලි වලට ඉඩ දෙන්න බෑ. দমনය කරන්න ඕනි. එහෙනම් ඒවට සත්‍ය පෙන්වන්න ඕනි. ඇත්තනම් අපේ සිතුවිලි බොරු. මායා ලෝකේ. මාරු ප්‍රමංච විඥානනේ සිතුවිලි කියන්නේ. සිතුවිලි මායාවක්. ඒ කියන්නේ ඒ මිරිඟුවක්. සංඥා මිරිඟුවනේ මිරිඟුවට සංඥා මිරිඟුවක්. එතකොට මේක මායාවක් මිරිඟුවක්. බොරුවක්. මේ බොරුව අපි රැවටිලා ඉන්නේ. රැවටිලායි අපි මේ සේරම අපිට දුකක් තියලා ගින්නක් තියෙනවානේ. අපේ හිතේ සැපත් ගින්නක්නේ. සැප හොයන එකත් ගින්නක්නේ. මිනිස්සු පත් වෙලා දුක් විඳිනවානේ. පත් වෙලා දුක් විඳින්නේ මේ සැපයි කියලා හිතාගෙනනේ. නමුත් ඒක අන්තිමටම මේ කිසිම තේරුමක් නැහැනේ. මිනිහා අන්තිමටම දිරලා වැටෙනකොට පොළවට අන්තිමටම මිනිහා මහා දුකකට වැටලා තියෙන්නේ. අන්තිමට මහා තරංගයක දුවලා හති වැටලා අර මුවා නිකන් අර වතුරේ කියලා මිරිඟුව පස්සේ දුවලා හති වැටලා මැරෙනවා වගේ මිනිස්සුත් මැරෙනවානේ. මිනිස්සු සැපේ කියලා හිතාගෙන ওই දුවලා මැරලා වැටෙනවානේ. එකෙක්ටවත් සැපක් හම්බ වෙන්නේ නැහනේ. අවසානයේ එක ගයක් තියෙන එක ගෙවල් දෙකක් හදන්න යනවා වාහනයක් තියෙනවා තව එකක් ගන්න යනවා. ඒ වගේ මහා පිස්සුවක දුවනවානේ. අන්තර මේ මනුස්සය එක දවසක්වත් හුස්ම ගන්නෙත් නැහනේ බලනකොට ඒ මනුස්සයට මැරෙන්නත් වෙලාවක් නැහනේ. ඉතින් ඒ තරම්ම මිනිස්සයා ඉන්නේ මේ ඇත්තටම මිනිස්සයාටම දන්නේ නැහැ මොකක්ද එයාගේ ඉරණම කියලා. එයා මොකද්ද කරන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. එයාට වෙන දේ සබහාදහමට අනුව සිද්ධ වෙනවා. එයා ඒ සබහාදහම විශ්වාස කරන්නේ නැහැ. එයා හිතනවා ඒක තව කොහේ හරි ගැට ගහලා එක්ක දෙයියෝ කරලා දෙයියෝ මවලා එයා තමයි මේ කරන්නේ එයා තමයි සේම කරන්නේ ඒකට ගැට ගන්නවා. තව එක්කෙනෙක් ඊට පස්සේ තව එකකට ගැට ගන්නවා. එක එක ආගම් හදාගෙන එක එක්කෙනෙක් එක එකකට ගැට ගන්නවා. ඔය කෝකටවත් ගැට ගහලා වැඩක් නැහැ. මේකේ සබහාදහමක් තියෙනවා. ඒ සබහාදහමට හැමෝම යටයි. මේ අපේ ශරීරයේ සබහාදහමයි. ඉතින් අපි ඒක ඇතුළේ ඉඳගෙන තව එකක් අපිට කියන්න බෑ. මේ ශරීරයේ හුස්ම ගන්නෙත් ඔබ නෙමෙයි. ඔබ හුස්සලා හුස්ම ගන්නෙත් නෑ. ඔබ කැම දිරවන්නෙත් නෑ. ඔබ ලේ ඇතුළට යවන්නෙත් නෑ. ඔබ මේ ශරීරය ඇතුළේ කිසි දෙයක් කරන්නේ නෑ. ඔබ අන්තිමටම කියනවා ඒ උනාට ඒකේ ඉන්නේ මමයි කියලා. ඒක වෙන්නේ නෑ. ඔබට ඒක දිරණ එක නවත්තන්න පුළුවන්ද? ඔබට ඒ කෙස් සිදෙන එක නවත්තන්න පුළුවන්ද? ඔබට හැමරලි වැටෙන එක නවත්තන්න පුළුවන්ද? ඔබ පොළොවට පස් වෙන එක නවත්තන්න පුළුවන්ද? ඒකක්වත් ඔබට කරන්න බෑ. අන්තිමට ඔබ ඒකට ඔබේ කියන්නේ කොහොමද? ඔබට ඒක අයිතිත් නෑ. ඇයි ඒක මහ පොළොවේ පස් වලින් හැදිලා තියෙන්නේ? ඔබ මහ පොළොවේ තියෙන කෙසෙල්ක ගෙඩි ඒවා මේවා බත් ඒවා මේවා කාලා ඕක හැදුනා කියමු. ඕක දැන් ඔබට අයිතුනේ කොහොමද? ඕක පොළොවට නෑ අයිති. ওই මිනිස්සු ඔක්කොම මහ පොළොවේ නෑ දෑයෝනේ. ඔක්කොම මිනිස්සුන්ගේ ශරීර ටික කවදා හරි පොළොවට පස් වෙනවානේ. ඉතින් මේ මිනිස්සු එක එක පාට වලට ಜಾති වලට ආගම් වලට බෙදාගත්තට ඒක මෝඩකමක් නේ. එහෙම දෙයක් ලෝකේ නැහැනේ. ඒ සබහාදහම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ. මිනිස්සු ඒක විශ්වාස කරන්නේ නැහැනේ. මිනිස්සු සබහාදහම විශ්වාස කරන්නේ නැහැ. කොහෙවත් ඉන්න දෙයියෙක් ගැන කතා කරනවා. එහෙම එකෙකුත් නැහැ. අන්තිමට බලනකොට ඒ දෙයියා කියන්නේ සබහාදහමටම. ඒක කතා කරන්නේ සබහාදහම ගැන මිනිස්සු කතා කරනවා දෙයියෙක් ගැන. නමුත් දෙයියා කතා කරනවා සබහාදහම ගැන මිනිස්සු කතා කරනවා දෙයියෙක් ගැන. බලාගෙන ගියා මුන් දෙන්නටම පෙරදිලා වගේ. මොකද ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ වැඩක් මෙතන තියෙන. අන්තිමට මම්මයි ගුටි කන්නේ. අයියේ එකම සබහාදහමක් බලනකොට තියෙන්නේ. මේක තමයි මිනිසුන්ට පත්තු වෙලා තියෙන්නේ. මිනිස්සු අතේ පත්තු කරගෙන යනවා එක එක ගින්න නිවන. නමුත් අතේ තියෙන ගින්නයි තියෙන්නේ. කොහෙවත් තියෙන ගින්නක් නෙමෙයි. මේක හරි කතාව ඇත්ත. කතාව ඇත්ත. අපි ඇත්තට මුණ දෙන්නේ නැහැ. අපි ඉන්නවා දෘෂ්ටි වල පැටලිලා. අපිව පටලවනවා. අපි පටලවන අපේ අසරණකමට පටලවන්න පුළුවන්. මොකද අපිට වෙලාවක් නැහැ. අපිට විවේකයක් නැහැ. අපිට මේවා ගැන තේරුම් ගන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඕන කෙනෙකුට පුළුවන් අපේ ඔළුවට මොනවා හරි බෝලයක් බස්සලා ඒක අපිව නිකන් ගැට ගහලා තියලා ඒගොල්ලන්ට ඕනි කරන ඒ සමාගම කරගෙන යන්න පුළුවන්. මේක ඇවිල්ලා මායා මේක ඇවිල්ලා තනිකර මුලාව. මේ අපේම මුලාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අවිද්‍යාව පත්‍ය මේ සියරම අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසායි මුළු ලෝකෙම මෙහෙම වෙන්නේ.
අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා යම් වේදේති සංසංජානත් මේ ඔක්කොම යන්නේ එක කතාව. අවිද්‍යාව නිසා. බලන්න කෙනෙක් රහත් වෙන්නේ අවසාන මොහොතේ අවිද්‍යාව ප්‍රහීන කළා. අවිද්‍යාව කියන්නේ නොදන්නකම, මෝඩකම. කිසි කෙනෙක් රහත් වෙන්නේ අවිද්‍යාව තියෙනකම්. අවිද්‍යාව තියෙනකම් කෙලස් තියෙනවා. ඇයි? බාහිර දෙයක් තියෙනවා. බාහිර කිසි දෙයක් අවසානයේ හම්බ වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ වෙනකොට. සත්‍ය අවබෝධ කරපු කෙනා විද්‍යාලෝකේ පහළ වෙනවා. ආලෝකෝ උදපාදි විද්‍යාව උදපාදි ප්‍රඥා උදපාදි අන්න නිවන් දකිනවා. ඉතින් මේ මෝහ ඝන අන්ධකාරයේ අපි විසින්ම හදාගෙනයි තියෙන්නේ. අපි අපේ දැස් අපේ අතින්ම වහගෙනයි ඉන්නේ. අපි කියනවා අපිට පේන්නේ කළුවරයි. අපි අන්ධයි. නමුත් බලනකොට අපේ අතමයි වෙහිලා තියෙන්නේ. ඇයි? අපිම අත් දෙක අයින් කරොත් අපිට ලෝකේ පේනවා. මොකද්ද අත් දෙක? අපි ආදාගෙන ඉන්න ආගම. ඕකම තමයි අන්ධකාරය. ඔබ දන්නේ ඔබ දෘෂ්ටිය කියලා බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සියලු ආගම් වලට. පුදුම වෙයි ඔබ මෙහෙම කිව්වොත්. ඔව්. බුදුන් වහන්සේ කවදාවත් ඔය වගේ කොඩියක් හදාගෙන පෙරහැරක ගිහිලා නැහැ. බුදුන් වහන්සේ සියලු ආගම් වලට සියලුම මිනිස්සුන්ට ධර්ම දේශනා කරනවා. මොකද ඒක සබාදාම. ඒක හැමෝටම ඒව බලව බුදුන් වහන්සේ කියනවා පච්චුප්පන ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක. මේක පරම සත්‍ය කියලා බුදුන් වහන්සේ කියනවා. නැත්තම් බුද්ධ කියන වචනේ කියන්නේ සුදුසු නෑ. බුද්ධ කියන්නේ පුජ්‍යලයකට නෙමෙයි. බුද්ධ කියන්නේ පරම සත්‍යෙට. බුද්ධ කියලා කෙනෙක් ලෝකේ කොහෙවත් නෑ. බුද්ධ කියන්නේ මේ සිතුවිලි වලින් මිදුනහම මේ සිතට හිස්තනක් හම්බ වෙනවා. ඒක බුද්ධක්ෂණය. අන්වේෂණයටපත් වීම තමයි ආර්ය පුජ්‍යලේ ආර්යෙක් වෙනවා කියන්නේ. ආර්යෙක් කියලා පුජ්‍යලයක් නෑ. ආර්ය කියන්නේ පුජ්‍යල භාවයෙන් මිදෙනවා කියන එකයි. එතන පුජ්‍යලයක් ඊට පස්සේ නෑ. ශරීර කය තිබ්බට එතන සිතුවිල්ල තුල ලොකු පරිවර්තනයක් වෙනවා. සිත යාගේ සිතින් සිත මිදෙනවා. එතන දේවත්වයේ තියෙනවා. එන් දේව ස්වභාවයේ ඒ දිව්‍ය ස්වභාවයේ ඔතනමයි. ඇයි දිව්‍ය කියන්නේ? එතන තියෙනවා දිව්‍ය. එතන මනුස්ස ස්වභාවය නැති නිසා ඒකට වචනයක් ඕනි. බුදුන් වහන්සේ ඒ කාලේ තිබුණු ඒ දිගටම තිබුණු වචන අහක දාන්නේ. බුදුන් වහන්සේ ඒ බ්‍රාහ්මණය කියපු වචන එහෙම මේවට ගලපලා පෙන්නනවා. එතන දිව්‍ය ස්වභාවය තියෙනවා. බුදුන් වහන්සේම කියනවා ඊට පස්සේ මේ අර ඔබම දන්නවා සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔය එකකවත් නෑ ආත්මය කියන එක. තමන් ගැන හිතනවා නම් ආත්ම කතාවක් තියෙනවා නම් ආත්ම තණ්හාව තියෙනවා නම් මගේ කියලා දේවල් තියෙනවා නම් ඔහුට බ්‍රහ්ම ස්වභාවයටපත් වෙන්න බෑ. දිව්‍ය ස්වභාවයෙන්ුත් ඔහුට හිමිකම් නෑ. ඔය ස්වභාව වලටපත් වෙන්නේ මෙන්න මේ කියන ඒ සත්‍ය අවබෝධ වෙනකොටයි ඇත්තට මේක සිද්ධ වෙන්නේ. ඒ සියල්ලගෙන් ඔහු මිදෙනවා. ඔහුට ඔහුගේ කියලා කිසි දෙයක් හම්බ වෙන්නේ ශරීරයවත් හම්බ වෙන්නේ නැහැ. ඔහුගේ කියලා ඔහුගේම ශරීරය ඔහුට පේන්නේ නැහැ. එහෙම ශරීරයක් මගේ නම් මට ඒක තියෙන්න ඕනි. මට ඕන විදිහට මේ ශරීරය තියෙන්න ඕනි. ඒක වෙන්නේ නැත්නම් ඒක මට අයිති නෑ. එහෙනම් අයිතිකාරයා හොයන්න ඕනි. බලනකොට අයිතිකාරයා සබාදාම. ඒ සබාදාමට අයිති දෙයක් මගේ වෙන්නේ නැහැ. අන්න එතකොට තමන්ගේ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ හිතවත් නැහැ. හිතත් බලනකොට ඒක බොරුවක්. ওই හිත බොරුවක්. ඒක අවබෝධ වෙන්නේ මේ දේශනා මාලාවේ අවසානයේදී. මේ දේශනා මාලාව තාම භාගයක්වත් අපි ඉදිරිපත් කළා නැහැ. මේක තව එහාට ගලනවා. ඒකට හේතු තියෙනවා. ඔබට ඒක තේරෙයි. එහෙම යන්නේ ඇයි කියලා. තාම අපි ආවේ භාගයක්වත් ආවේ නැහැ. අපි තාම නාම රූප පරිච්ඡේදයට ආවා. පච්චය පරිග්ඝා ඥානෙට ආවා. නමුත් අපි තාම ක්‍රියාසිතට ඇවිල්ලා ක්‍රියාසිතුනුත් පොඩ්ඩක් පැහැදිලි කරන ක්‍රියා ටික සේරම පෙන්නවා. සිතින් මිදුණු තැන තියෙන ක්‍රියාවලිය. නමුත් අපි ශුන්‍යතාවයට ආවේ නැහැ. ශුන්‍යතාවයට එන තියෙන තැන තමයි මෙන්න මේ මොකද්ද මේ සිතුවිලි. සිතුවිලි අවබෝධ කරන්න තියෙනවා. සිතුවිලි මෙයා ප්‍රායෝගිකව දකින්න ඕනේ. මේ සිතුවිලි වලින් මිදෙනකොට මොකද වෙන්නේ කියලා. සිතුවිලි වලින් මිදෙන්නේ කොහොමද කියලා. අතන සිතුවිලි නැති කරන්න බෑනේ. ඒතර සිතුවිලි වලින් මිදීමක් සිද්ධ වෙනවා. සත්‍ය දකිනකොට බාහිරෙන් ඒ සිතුවිල්ලක් ගැට ගැහෙන්නේ නැති වෙනකොට සිතුවිල්ල අනිදස්සන විඥාණය වෙනවා. දැන් අපි ඉරහඳ කියලා දෙයක්වත් මේ ලෝකේ නැති වෙනවා මේ කතාව තුළ. ඇයි ඒවත් සිතුවිලි. ඒවත් හිතේ තියෙන්නේ. දැන් ඉර තියෙන්නේ ඔබේ හිතේ, හඳ තියෙන්නේ ඔබේ හිතේ. අර පොඩි ළමයා ඉර ඉල්ලන්නේ ඇයි? අර පොඩි ළමයා හඳ ඉල්ලන්නේ ඇයි? ඒ ප්‍රභාස්වර සිතේ ඒව නැහැ. එයා මැරෙන බවක්වත් පුංචි දරුවා දන්නේ නැහැ. දැන් ඉපදිලා සතියක් හරි මාසයක් හරි තියෙන ළමයෙක්ගෙන් අහන්නකෝ පුළුවන් නම් ඒවා එයා ළමයා දන්නවද කියලා බලන්න. ඕවා පිටින් ඊට පස්සේ එක එක්කෙනා පොවනවා මේ දරුවට. ඒ අන්නේ ප්‍රභාස්වර සිත සමනැල්ලු අල්ලනවා වගේ, හුලගේ පාවෙනවා වගේ, වලාකුළු වගේ.
හරිම ප්‍රභාස්වරයි. ඒ තමයි සුද්ධාත්මේ. එතනටපත් වෙනවා මේ ඉන්න මිනිස්සයා කෙලස් ටික නැති වෙනකොට. මේ ඉන්න මිනිස්සයාගේ රාග දේශ මොහ මේ සත්‍ය අවබෝධ කරන සියල්ල සංසිඳෙනවා. අන්නේ කෙනා සුද්ධාත්මේ බවට පත් වෙන ඒකයි සුද්ධාවාස තියෙන්නේ. යන්නේ අය උපදින තැනක් පෙන්නනවා බුදුන් වහන්සේ. ඒ උපදිනවා කියලා මැරලා ගිහලා උපදින එකක් නෙමෙයි. බාහිර ඔය ලෝක එකක්වත් නැහැ. ඇත්ත කතාව. බාහිර ඔය කියන දිව්‍ය ලෝකයක්වත් නැහැ. ඔය කියන සුද්ධාවාසයක්වත් නැහැ. ඔය රොකට් හදාගෙන අභ්‍යවකාශ කොච්චර ගියත් හොයන්න බෑ. ඔබ ගැලැක්සිය සර්ච් කරලා බලන්න YouTube එකේ ඉන්ටර්නෙට් එකේ දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ පෘථුවියයි සූර්යයයි ඇවිල්ලා අබ්බැටයකටත් වැඩිය චූටි. කෝටි ප්‍රකෝටි ගාණක් පෘථුවි සූර්යයලා තියෙනවා. මේ විශ්වයේ මහා පරාසයක් තියෙනවා. සාර අසංගි බුදුන් වහන්සේම දේශනා කරනවා එකේ ඉලක්කමට බිංදු 180ක් දාලා එහාට යනකම්. දැන් ඉන්න මිනිස්සුන්ට ඒ ඉලක්කම් හුරුනේ ඇයි මේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය තුල ඉලක්කම් ටිකයි උගන්වන්නේ. නමුත් එදා කාලේ බුදු සමය තුල ඉලක්කම් උගන්වලා තියෙනවා 100න් එහා ඉලක්කම්. බිංදු 100න් එහා ඉලක්කම් උගන්වලා තියෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ සාර අසංකේය ගැන කතා කරනවා කල්ප ලක්ෂ ගණන් කතා කරනවා. අද මිනිස්සු අභ්‍යවකාශයට යනකොට තමයි ඉලක්කම් ටික මතක් වෙන්නේ. ඊට පස්සේ හොයනවා නේ මේවා බුදුන් වහන්සේ මේවා අවුරුදු 2500 කලින් මිනිස්සු කතා කරලා තියෙනවා. මෙහෙම ආලෝක වර්ෂ මෙහෙම බිංදු දාලා මෙහෙම කෝටි ප්‍රකෝටි ඒවා දැන් ඉංග්‍රීසි වචන නෑ ඒවට. ඒවා අසංකේය කල්ප ඒවා ගැන දැන් තියෙනවා. මේ අපේ මේ ඇත්තටම ඇමරිකාවට ඉතිහාසයේ තියෙන අවුරුදු 800යිනේ. ඒගොල්ලන්ට නෑනේ ඉතිහාසයක් නැති කෙනෙකුට ඒ තරම් මහා ඥානයක් එන්න විදිහක් නෑනේ. එහෙම එකක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට තියෙන්නේ අර නිකන් යකඩ ඇඳුමක් ඇඳගත්තා වගේ ආටිෆිෂල් ඥානයක්. ඒකේ තුල ලොකු දෙයක් කරන්න බෑ. ඔය ආයුධයක් හදාගෙන මරා ගන්න වැර වෙන දෙයක් කරන්න බෑ. ඒගොල්ලන්ට මේ විශ්වයේ කෙරවල ඒගොල්ලන්ට ඕක හොයන්න බෑ කොහොම. ඔය මෝඩ රැලක් යන ගමනක් යන්නේ ඒගොල්ලෝ අතරමං වෙලා මැක කඩාගෙන වැටෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා හිත ඇතුලේ අධ්‍යාත්මික පැත්තෙන් මේ ගමන යන්නේ කියලා. ඒකට තව ඒගොල්ලෝ ලෑස්ති වෙලා දැන් ඒගොල්ලන්ට තේරෙනවා. දැන් ඒගොල්ලෝ උත්සාහ කරනවා. මේක වෙනින් පැත්තකින් සත්‍ය දකින්න පැත්තක් මේකේ තියෙනවා කියලා. ඇත්ත. භෞතිකව මේක හොයන්න බෑ. භෞතිකව මේක වෙන්නේ නැහැ. රෝහිතග්ග බාහිරෙන් යනවා කෙරවල හොයන්න ලෝකේ. බුදුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මේ ලෝකෙ මෙච්චර දුරක් ඇවිදගෙන ආවා. මේකේ කෙරවලම හොයාගෙන මම යනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා රෝහිතග්ග ඔය වැඩේ නවත්තන්න. ඕක මෝඩ වැඩක්. කවදාවත් ඔක කරන්න බෑ. මහා ඥානකින්නේ කියන්නේ මේ. ඔය සිත තුලින් යන්න. සිත තුලින් දකින්න. ඔය ලෝක සියල්ලම සිතේ තියෙන ශක්ති ස්වභාවය තුල තියෙන විශ්වයේ අවසානයේ ඉතුරු වෙන විශ්ව ශක්තියත් ඔය සිත ඇතුළෙන්මයි හම්බ වෙන්නේ. ඕක විශ්ව ශක්තිය මේ මුළු ලෝකෙම තියෙනවා. ඒක DNA RNA වර්ණ දෙ මොන විදියෙන් ගත්තත් හර්ට්ස් 20 මේ මොන විදියෙන් ගත්තත් ඔබ තාපේද ආලෝකයේද ශබ්දයේද සියල්ලම ශක්ති ප්‍රභේදයක්. බුදුන් වහන්සේ ඒක තමයි දේශනා කරන්නේ විශ්ව ශක්තිය ගැන. ඒ තුලයි තියෙන්නේ නිවනත්. ওই ශක්ති ස්වභාවය තුල සිතුවිලිත් තියෙන. සිතුවිලි වලත් තියෙන ශක්ති ස්වභාවයක්මයි. වෙන දෙයක් නෑ. ඔය අපි මේ කරන්ට් එක ගැන මෙච්චර කතා කරන්නේ. කරන්ට් එක ශක්තියක්. අපිට හම්බෙන භෞතික සාධකයක්. බුදුහාමුදුරන්ගේ කාලේ ඇත්තටම මේ ශක්ති ප්‍රභේද තිබුණේ නෑ. නමුත් අපිට දැන් මේ කරන්ට් එක උත්පාදනයත් එක්ක ලොකු කතාවක් තියෙනවා. ධන ඍණ කියන චුම්බකේ කැරකෙනකොට විද්‍යුතයක් හටගන්නේ කොහොමද? මේක කොහොමද හටගන්නේ? ඒ විදිහටමයි සිත ඇතුලේ ශක්තිය හටගන්නේ. අපේ මේ ඇඟ ඇතුලේ කොහොමද කරන්ට් එකක් තියෙන්නේ? මේ ඇඟ ඇතුලේ ස්නායු පද්ධතියක් තියෙන්නේ කොහොමද? කොහොමද මේක ඇතුලේ කරන්ට් එක ආවේ? කවුද මේකට කරන්ට් එක දැම්මේ? ඔබ ඔබේ ශරීරයේ බිත්තියට තියලා කරන්ට් එකට ප්ලග් කරනවද? නෑ. එහෙනම් ශරීරය ඇතුලේ කොහොමද කරන්ට් එකක් හැදෙන්නේ? දැන් ඔබට තේරෙයි විඥාන ශක්තිය කියන්නේ මොකක්ද කියලා. මේක ටර්බයින් වෙනවා. මේක ශක්තිය ජෙනරේට් වෙනවා. මේකට සිතුවිලි ශක්තියයි කියන්න ඕනි. අන්නේ සිතුවිලි ශක්තිය තමයි චිත්ත ශක්තිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒකයි චිත්ත චෛසික රූප නිබ්බාන කියලා බුදුහාමුදුරු කැඩුවේ. මේක සබහාදහමක්. මේ සබහාදහම ශක්ති ස්වභාවය උපදිනවා. මේ තුලයි තියෙන නිර්වාණය. මේ තුලයි තියෙන දිව්‍ය ස්වභාවය. මේ දිව්‍ය ස්වභාවය මිනිස්සුන්ට ඇත්තටම හොඳට දැක්කොත් පුදුම හිතෙනවා. ඒ තරම් මේක තුල ඇත්තටම මහා සුවයකුත් තියෙනවා. සිතුවිලි සියල්ලකම මිදෙනකොට එන සුවය අප්‍රමේය සුවයක්. ඒ සුවය මිනිස්සු විඳින කම්සැප නෙමෙයි. ওই භෞතික සැපය නෙමෙයි. භෞතික සැපේ අභිභවාගයේ 10000 ගුණයකට වැඩිය මහා අමරණීය සුවයක් තියෙනවා මේ ස්වභාවය තුල. ඔබට තාම මේක දැනিলা නැහැ. ඔබ තාම එතනටපත් වෙලා නැහැ. තාම ඔබට ප්‍රායෝගික අත්දැකීම් නැහැ. ඔබ ඉන්නේ බොළඳ මනසක් ඇතුලේ. කුකුල් පැටියා බිත්තර කට්ටේ හිර වෙච්ච මනසයි ඔබට තියෙන්නේ. ඔය කට්ට කුඩු කරන්න. ඔය කට්ට කුඩු කරලා ඔය මනස එළියට නිදහස් කරන්න.
ඔබ මහා අමරණීයත්වයේ ඒ සදා සුවය ඔබට ලැබෙනවා. ඔබ මැරෙන දවසක් නෙමෙයි එන්නේ. ඔබ මැරෙන දවසක් ඒක බොරු කතාවක්. ඕක සම්මුතිය තියලා සියල්ලම බොරු වෙනවා. ඔය ශරීර කුඩුව පොළොවට පස් වෙන එක මරණය කියලා මිනිස්සු කිව්වට ඒක නෙමෙයි. එහෙම එකක් නැහැ. ඒක නෙමෙයි මේකේ කතාව. මේ සිත මේ මොහොතේම මේක සිද්ධ වෙනවා. මේ මොහොතේ ඔබ මරණය සමතික්‍රමණය කරනවා, ජය ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එක්ෂණික සිත ඔබ මිදුණා මොකද වෙන්නේ? කවදාවත් ඔබ මැරෙන්නේ මරන්න බෑ. ශරීරය පොළොවට පස් වුණාට වැඩක් නැහැ. ওই චිත්ත ස්වභාවය. අද බලන්න YouTube එක චෙක් කරලා පුංචි ළමයෙක් කියනවා පෙර ආත්ම ගානක් එහාට. පොඩි ළමයෙක් කියනවා මේ කාන්තාරේ ප්ලේන් එක යනකොට කඩාගෙන වැටලා එයා ගියාත්ම මැරිච්ච ඇටි. කොහොමද මේ ශක්ති ස්වභාවය ඉස්මතු වුනේ? කොහොමද මේක? ඒකයි මම කිව්වේ ඔබ මෙතන ඉඳන් සිරස අල්ලනවා ෆ්‍රීකවන්ස් එක. යාපනයට ගිහිල්ලා සිරස අල්ලනවා ෆ්‍රීකවන්ස් එක. එකම සංඛ්‍යාතය අල්ලනවා. ඔබ ඇමරිකාවට ගිහිල්ලා සිරස අල්ලනවා. මේ තරංග ආයාම ශක්ති ස්වභාව කොයිද තියෙන්නේ? බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පවා ශක්ති ස්වභාව තාම අවකාශයේ තියෙනවා. ඒවා අල්ලන්න විද්‍යාඥ උපකරණ හොයනවා. උපකරණ හදාගෙන සමහර අයට අහු වෙනවා. යන්තම් අහු වෙනකොට එයාට තේරෙනවා. නමුත් එළියට දාන්න බෑ. ඇයි මුළු ලෝකෙම අරගෙන තියනවා දෙයියෝ මැව්වයි කියලා. මේක දැන් දාන්න බෑ. හැබැයි මේ ශක්ති ස්වභාවයේ විද්‍යාඥයින්ට අහු වෙනවා. හැමදේම මේ විද්‍යාඥයින්ට මේ භෞතිකවත් මේන් ඒක ඉස්මතු වෙනවා. සත්‍ය ඉස්මතු වෙනවා. ඉස්මතු වුණු විද්‍යාඥයෝ ගල් ගහලා මරණ සයිස් එකට එනවා. ඇයි මිනිස්සු වෙනින් සම්මුති ප්‍රඥාප්ති වල හිර වෙලා ඉන්නවා. ඔවුන්ට මේක පෙන්වන්න බෑ. ගුරුත්වාකර්ෂණය හොයාගත්ත ආකිමිඩිස් බලන්නකො ආකිමිඩිස් හිරගෙදර දැම්මනේ. ඇයි ලෝකේ රවුම් කියලා කිව්වා. එතකොට ලෝකේ මැවුම්කාරයට යන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් රොකට් එකෙන් හයි මේ යන්නේ හොයාගෙන යනවා දෙයියෝ හොයාගෙන. මවපු දෙයියා හොයාගන්න බෑ. ඇයි රොකට් වලින් කොච්චර ගියත් ආතසි ක්ලාග්ගේ පොත කියවන්න. අවසානයේ ආතසි ක්ලාග් ලියපු ඒ ජීවිත කතාව පොත කියවන්න. ආතසි ක්ලාග් කියන සියලුම ආගම් බොරු කියලා. ඔබ දැන් අවසාන මොහොතේ මේ දැන් මාස කිහිපයකට කලින් නැති වුණ අපේ හිටපු මේ වටිනාම විද්‍යාඥයෙක් කවුද? මේ ළඟදී මේ ඇමරිකාවේ විශ්වයේ තරණය කරන්න මහා වෙහෙසක් දරපු ඒ විද්‍යාඥයෙක් ලස්සන කතාවක් අවසාන එයාගේ අවසාන කතාව ලියපු පොත යා මරණයට පස්සේ සති ගානකට පස්සේ එළියට දාන්න කියලා තිබුණා. ඔහු ලස්සන කතාවක් කියනවා. ඔහු කියනවා මේ කොහෙවත් දෙවි කෙනෙක් මවපු කෙනෙක් නැහැ කියලා. ඔහු කියනවා මේ සබහාදාමයි කියලා. ඔහු ඒක කියන්නේ ඔහු කියන්නේ පරීක්ෂණ කළා විශ්වයේ තරණය කරන රොකට් හදලා ඔහු තමයි මේ දැනට තියෙන මේ විශ්වය සම්බන්ධ NASA ආයතනයේ ඒ දැනට ඔප්පු වීගෙන සියලුම ගොඩාක් ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහුගේ නම ඔහු පොඩ්ඩක් ඩිසේබල් කෙනෙක්. නම මට මතක හැටියට ඒ නම් මට පොඩ්ඩක් මතක නැහැ. නමුත් මේ කියන කතාවල මේ විද්‍යාඥයින්ගේ ලොකු කතාවක් තියෙනවා. ඒක විද්‍යාඥයින් ඉදිරිපත් කරන කතාවම ඇත්තටම මේ සත්‍යයට ළඟයි. මේ සත්‍ය තමයි අපිට වැදගත් වෙන්නේ. අපි මේ සත්‍ය හොයන්නේ ඇයි? අපිට සත්‍ය නැතුව අපි අන්ධෙක් වගේ ජීවත් වෙන්න කැමති නම් අපිට පුළුවන් අන්ධෙක් වගේම මැරෙන්න. කිසිම ගැටලුවක් නැහැ. අපි හීනෙට කැමති. අපි හීන බල බල ඉන්න ආසයි. රැට නිින්ද ගියාම දකින්න හීනෙටත් අපි හරි කැමති. අපි මේ එළි වෙලා දකින්න මේ ඇත්ත ලෝකේ තියෙන හීනෙටත් අපි කැමති. හීන බල බල ඉඳලා හීන බලවල හීනවල ඉඳලා අපි අන්තිමම අපරාධයක් අඬන්නේ කියලා මං කියන්නේ. ඔබ හීනෙට කැමති වුණා නම් ඔබ හීනෙ තුල විඳිනවා ඔබ හීනයක් කියලා දන්නේ නැත්තේ ඇයි? ඕක හීනයක්. සැබෑ ලෝකයේ හීනය මේ දකින්නේ. මේක බොරුවක්. මේක මායාවක්. මේ සත්‍ය හොයාගන්න ඕනි. මේ සත්‍ය ඔබ දකින්න ඕනි. සත්‍ය නම් ඔබ මැරිලා නෙමෙයි. ඒ සුගතියට යන්නේ ජීවත් වෙලා ඉන්නකොට. මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා ඔබ දන්නේ නැහැ. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. හැබැයි මේ දැන් ඔබට වෙන දේ ඔබ දන්නවා. දැන් හම්බ වෙන ඒ යහපත ඔබට එපා කියලා මරණින් මත්තේ එකක් ගැන ඔබ හිතාගෙන හිටියට ඔබම දන්නේ නැහැ ඔබ ඉන්නේ මුලාවක කියලා. ඒක තමයි අපරාධේ. ඉතින් අපි මේ පරම සත්‍ය බුදුන් වහන්සේ මේ ලෝකෙට හෙළි කරන්නේ ආගමකට අයිති එකක් නෙමෙයි මේක. මේ ධර්මතාවයේ සබහාදාමයි. සබහාදාමයි ඇත්තටම ওই සියලු මුනිවරු ලෝකෙට හෙළි කරන්නේ.
아මුත් අපි එක එක පොත් ලියාගෙන අපි අද බෞද්ධයෝ කියාගෙනත් මොකද්දෝ දෙයක් හොයනවා. මොකද්දෝ පිස්සුවක් හොයනවා. හොයනවා මට තේරෙන්නේ අපිටත් තේරෙන්නේ අපිත් ඇත්තටම සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි අපිට තේරුනේ අනේ මේ මොකද්ද මේ විකාර ලෝකේ කියලා. අපි මේ සත්‍ය අතගාව තියාගෙන අපේ හිත ඇතුළෙම මේ තියෙන දේ තියාගෙන අපි වටේ ගිහිල්ලානේ. අපිට සත්‍ය දකින්නකොටයි තේරෙන්නේ. ඇත්තට මේ සිතුවිල්ලේ සත්‍ය තියෙන්නේ. මේ සිතයි මනෝ පුබ්බංගමා ධම්මා. මනසයි සියල්ලටම මුල. චිත්තේන නීයති ලෝකේ. මේ සිතේ හැදෙන්නේ ලෝකේ. හැබැයි මේකේ උපදින ශක්තිය තුල මහා ශක්තියක් තියෙනවා. හැබැයි මේක උපදින එකක් නැති වෙන එකක්, පවතින එකක් නෙමෙයි. හැබැයි මේකේ ලොකු කතාවක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න ඕනි. ඒක කොහොමද හැදෙන්නේ? කොහොමද ඒක නැති වෙන්නේ? අන්න බුදුන් වහන්සේ සමුදය කියන්නේ ඒක හැදෙන හැටි. ඒක නැති වෙන හැටි නිරෝධය කියන්නේ. එතකොට නැති වෙන්නේ ගින්නක්. ඒකයි නිවීම කියන්නේ නිවන. මේ සිතේ හටගත්ත මෙන්න මේ ගින්න සිත තුලින්ම නිවා ගැනීමකුයි නිවන් මගෙන් සිද්ධ වෙන්නේ. හැබැයි මේකේ ඇතුලේ මේ මග යනකොට හම් වෙන අතුරු ඵල ගොඩාක් තියෙනවා. ඒ එකක් තමයි දිව්‍ය ස්වභාවය. නැත්නම් ඔබ කතා කරන දේවලෝක. අනිත් එක තමයි බ්‍රහ්ම ස්වභාවය. අනිත් එක තමයි සුද්ධ ආත්මය. අනිත් එක සදා අමරණීයත්වය. හැබැයි මේ සියල්ලටම වැඩිය වෙනස්ම කතාවක් තියෙනවා. ඔය සේරටම අභිභවාගෙන අවසානයේ ඔබට හමු වෙන්නෙත් ඒකමයි. මේ ලෝකේ කොහේ හිටියත් කොයි අර සාර අසංඛ්‍ය ඒ කියන්නේ අසඤ්ඤ තලයක හිටියත් ඒක අසඤ්ඤ තලය කියන්නේ ශක්ති ස්වභාව. ඔබ හිතන්නේ ආත්මීය සිතුවිල්ලකි. ඔබ හිතනවා මේ වගේම රූප ලෝක. නමුත් බුදුන් වහන්සේ කතා කරනවා රූප නැති ලෝක. ඒ කියන්නේ ශක්ති ලෝක. ශක්තිය කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. බුදුන් වහන්සේ ඒකයි සිත මිස කය නැති බඹලොව කියන්නේ. ඒකේ කයක් නැහැ, රූපයක් නැහැ. ඒකේ ශක්තියක් තියෙනවා. දැන් ඔබ හිතනවාද මේ කරන්ට් එකට සිතක් නැහැ කියලා? ඔන්න ඕකයි තියෙන භයානකම කතාව. ඔබට මේක දරා ගන්න කිසිම හයියක් නැහැ. මේ ගලට, පොළවට, අහසට, හුළඟට ඔබ පුදුම වෙයි කිව්වොත් ඔබ මැරිලා පිහිටනවා කියලා. ඒ ශක්තියක් තියෙන්නේ. එතන ආත්මයක් නැහැ. මේ කතාව හරි වෙනස්. බුම්මාට දෙවිවරු ගල් වලටයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. අයි වෘක්ෂ දේවතාවෝ ගස් වලට පෙන්වුවේ. අයි මේ හැමතැනම දෙවිවරු ආකාශ දෙවියෝ, වස්ස වලාක දෙවියෝ. අයි මේ මොකක්ද මේ කතාව? මේ ශක්ති ස්වභාව උපදිනවා. මේ ශක්ති ස්වභාවවල ආත්මීය සිතුවිලි නැහැ. මේක හරි වෙනස්. මේ සබහාදාම මේක හරි වෙනස්. සත්තුන්ගේ ඇඟ මේ සත්තුන්ට සිතක් මේ සත්තුන්ට ශක්ති ස්වභාවයක් උපදිනවා. මේ විශ්වයේම ශක්තියක් තියෙනවා. ඒක විශ්ව ශක්තිය කියලා කතා කරනවා. පෘථුවි ස්වභාවය තුල පෘථුවි ශක්තිය කියලා කතා කරනවා. වේදේ තුල නම් මහා විශාල පරාසයක් මේ වගේ කතා කරනවා. සත්‍තිස් ආනන්ද කියලා. ඒකේ කතා කරන ත්‍රිවේදේ. එතන ත්‍රිවේදේ තුල ලොකු කතාවක් කියනවා. එතන සබහාදාම වෙනම ඇත්තටම සබහාදාමයි ඔබේ හිත. ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඔබ හිතන්න අභ්‍යවකාශයේ ඔබ හිස්තැනක ඉපදුනා කියලා. අභ්‍යවකාශයේ ඔබ හිස්ත කවුරුත් නැති ලෝකෙක ඔබ ඉපදුනොත් මොකද වෙන්නේ? කිසි දෙයක් නැති තැනක ඔබ ඉපදුනොත් මොකද වෙන්නේ? ඔබට කතා කරන්නේ මොකක් ගැනද ඔබ? සබහාදාමම තමයි සිත කියන්නේ. ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබ ඉස්සරහා හතුරෙක් කර හිටියොත් ඒ තමයි ඔබ. ඔබ තාම මේක දන්නේ නැහැ. ඔබ හිතනවා ඔබ වෙනයි අරයා වෙනයි කියලා. එයා වෙනයි නෙමෙයි. එයා ඉන්න බව පේන බවයි ඔබ. මේ සිත කියන්නේ මේ මොහොතේ මේ ෂනේ ඔබට යම්කිසි සිතක් සකස් වෙනවා කියන්නේ එක්ක එක මනෝමයෙන් එනවා, එක්ක එක එළියෙන් පේන රූපයෙන් එනවා, එක්ක ශබ්දයෙන් එනවා. ඔය හිතනවා කියන්නේ ඒකමයි සිත. එක්ෂණිකව හටගත්ත සිත දැක්ක දවසට ඔබට පුදුම හිතේ. මේ ෂණේම ඉපදි නැති වෙනවා. ඒකමයි සිත එච්චරමයි. ඒකමයි ඔය කතා කරන කෙනා ඉන්නවනම් ඉන්නේ ඔච්චරයි. ඒකත් ඒ මොහොතේ හටගෙන නැති වෙනවා. පවතින්නේ නැහැ කිසිම දෙයක්. මේකේ තියෙන පුදුම කතාවක්. දැන් ඔබ බාහිර දෙයක් පේනවනේ. දැන් ඔබ හිතන්නකෝ දැන් මේ ශරීරය තුල
මේ ශරීරයක් තියෙනවානේ. දැන් ඔබ හිතනකො දැන් ඔබට පේනවා ඉස්සරහ ගහක්. දැන් ඔබ හිතනකො දැන් කළුවර වෙනවා. කළුවර වුණාම ඔබට පේනවද ගහ? නෑ. ඇයි ඒ? ආලෝකේ නැත්තම් ඔබගේ සිතක් නෑ. ඔය පේන හිත නෑ. දැන් ඔබගේ කන් මොකක් හරි වෙලා කන් ඇහෙන්නේ නැති වෙනවා. ඔය සද්ද ලෝකේ නෑ. එතකොට ඔබට සද්දය ආවේ කොහෙද? බාහිරනේ. එතකොට ඔය හිත මොකද්ද? සද්ද හිත බාහිරනේ. එතකොට ඔබ හිතන්නේ ඔබ ඇඟේ හිත තියනවා කියලා. ඒක තමයි විද්‍යාඥයෝ පුලා කියන්නේ. මොලේ කැපුවත් වේදනාවක් නෑ. ඇයි ඒ? ඒක ඇතුලේ හිතක් නෑ. මේක හරි පුදුම කතාවක් කියලා හිතේ. දැන් හෘද වස්තු ඩොනේට් කරනවානේ පිටින් දානවා. දැන් ඒක හෘද වස්තුවේ හිතක් තියෙනවා නම් එහෙනම් පිටින් දැම්මම වෙන එක්කෙනෙක් හිතක් එපේ. ඒකෙත් නෑ. ශරීරයේ බෙදලා බුදුහාමුදුරුවෝ කේසා ලෝමා නකා දන්තා තතෝ මේක කියලා වක්කන් හදයා යක්කන් කියලා 32කට මේ ශරීරේ කෑලි කඩලා අහනවා කොතනද ඔය හිත තියෙන්නේ කියලා. ඔය හිත මේ ශරීරය ඇතුලේ නැහැ. ඔය හිත මේ ශරීරේ නැතුව හටගන්නෙත් නැහැ. හැබැයි බාහිරත් මේ ශරීරයත් අතර හටගෙන නිරුද්ධ වන සිත ශරීරයට අයිතිත් නැහැ, බාහිරට අයිතිත් නැහැ. මේ හැමදේම එහෙමයි. රස වර්ණ ගන්ධ රස ඕජා සියල්ලම සිත්නේ හටගන්නේ. ඔය හරහානේ නිමිති හටගන්නේ. ඔය සේරම මේක ඇතුලේ නැහැ. බාහිර කිව්වත් වැරදි, ඇතුලේ කිව්වත් වැරදි. සිත හටගෙන නිරුද්ධ වෙනවා. තැනක් කියන්න බෑ. එතකොට මේක පුදුම සබාධමයට අයිති කතාවක්. ඒකයි මේ ගසට මේ කතාව තියෙනවා. ඔබ විශ්වාස කරන්නේ නැති එකයි තියෙන්නේ. මේ හුලඟට මේ කතාව තියෙනවා. හුලඟ ශක්ති ස්වභාවයක් බවට පත් වෙනවා වේගය තුල. වේගයට කතාව තියෙනවා. ඔබ හිතන්න මේ හැමතැනම සිත තියෙනවා. මේ විශ්වයේ හැමතැනම විශ්ව ශක්තිය පැතිරිලා තියෙන්නේ. මේ එක ක්ෂණයක් දැන් මෙතන ඔබ එළියෙන් නෑ එක චුට්ටක් ඇහැට නොපෙනෙන මොකක් හරි කෑලක් ඔබ හිතන්න නිකන් හරි අංශුවක් ගත්තා කියලා. ඔය අංශුව ඇතුලේ මේ විශ්ව ශක්තිය මුළු විශ්වයේ කෙරවලට ගියත් තියෙන ඕකමයි. මෙතන තියෙන්නේත් ඒකමයි. මොකද්ද මේ කතාව? ඔබ දැන් මේ මොහොතේ මේ ශරීරයෙන් මැරෙනවා කියලා හිතන ශරීරයෙන් එතකොට ශරීරය පොළොවට පස් වෙනවා. ඒක ඔබ දන්නවා. නමුත් ඔබට හිතට වෙන දේ දන්නේ නැහැ. ඔය හිත මේ මුළු ලෝකෙම තියෙනවා. ඕක ඔබ කියලා එකක් නැහැ. ඔබට අයිතියකුත් නැහැ. මේ ලෝකෙම එකම සිතක් තියෙනවා. ඔබ ඒක දන්නේ නැහැ. ඒක ශක්ති ස්වභාවයක්. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක අවබෝධ කරන්න බෑ ලේසියෙන්. කරන්න බෑ ලේසියෙන් වෙන්නේ. ඒකට මහා ඥානයක් ඕනි. ඒක නිසා තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ එකින් එක කඩ විඥාන වෙනයි. විඥාන අවබෝධ කරන ප්‍රඥාව වෙනයි. විඥා භාවයේ තබ්බා ප්‍රඥා පරිඤ්ඤය මේ ඔක්කොම කියන්නේ පුදුම කතාවක්. ප්‍රඥාව වෙනයි. ඊට පස්සේ ඥාන වෙනයි. ඥාන ඔබට පහළ වෙන එකක්. ඔය දැන් නිකන් ඉන්නකොටත් ඔබ දන්නේ නැහැ ඔබට තියෙන ඥාන මොනවද කියලා. ඔබ නොදන්න ඔබේගේ ඇතුළාන්තයේ තියෙන වෙනම ඔය තර්ඩ් අයි කියලා සමහර වෙලාවට ඔය එක විදිහට කතා කරන නමුත් ඔබට නොදන්න ඔබගේ ඇතුළාන්තයේ අවදි නොවුණු තව ඒවා තියෙනවා. ශක්ති ස්වභාව තියෙනවා. ඒවා අවදි කරන්න නම් ඔබ ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට ඔබ මනුස්ස ස්වභාවයේ අභිභවාගිය මහා මුනි ස්වභාවයකට එනවා. එතකොට තමයි ඔබ ආත්මී සිතුවිලි අභිභවා යනවා. එතකොට ඔබ විශ්ව ශක්තියට ලින්ක් වෙනවා. මේ විශ්ව ස්වභාවය එතකොට ඔබගේ වෙනවා. ඔබ පෘථිවි ස්වභාවයෙන් ගිලිහෙනවා. මේවා තව දීර්ඝ පැහැදිලි කිරීම මේවට අවශ්‍යයි. දීර්ඝ පැහැදිලි කිරීම මේකට තියෙනවා. ඉතින් මේ වෙනම විෂය කතාවක් මේකේ තියෙන්නේ. නමුත් දැන් අපි අද කතා කරන්න ඕනි තැන සිතුවිලි වලින් මිදුණු තැන මෙන්න මෙතන ආර්ය ස්වභාවයටපත් වෙන තැන. මෙතන බුද්ධක්ෂණය හඳුනා ගන්න තැන මොහතට අවදි වෙන තැන මෙතන සතිය පිහින මේ කියන මොන වචන කිව්වත් මේකමයි. නමුත් මේ සම්මතේ නෙමෙයි. වරද්ද ගන්න නම් එපා වේදේ නම් නෙමෙයි. මෙතන ඊට වැඩිය සියුම් කතාවක්, අතිශය සියුම් කතාවක්. අපි ඒකේ වෙනස හොඳට ඉස්සරහට ගමු. දැනට අපි මේ නිවන මොකද්ද? සිතුවිලි මොකද්ද? සතිය මොකද්ද? මොහත මොකද්ද? එතකොට ශුන්‍යතාවය මොකද්ද? මේ ක්‍රියාවලිය මොකද්ද? මෙන්න මේවා තමයි ලියා ගන්න ඕනේ. මේ ටික අපි ගලප ගන්න ඕනේ. මේ අපි ඉස්සෙල්ලා අපි දැන් ඉන්න තැන හොඳට සුද්ධ කර ගන්න ඕනේ. එතකොට ඔබට ලේසි ඊගාව තැනට එන්න. දැන් අපි ක්‍රියාසිත ගැන ටිකක් හොඳට පැහැදිලි කරගෙන ආවා.
දැන් අපිට එන්න ඕනේ තැන තියෙනවා ශුන්‍යතාවේ. නමුත් ඔබ මේ කතා කරන සියලු බුදුවරු කතා කරන සබ්බපාපස්සකරණන් සියලු සිතුවිලි. එහෙමනම් ඔබට හිතෙන හැම සිතුවිල්ලක්ම අකුසලයක් වෙනවා. ඒක ඔබ ඉස්සෙල්ලාම දකින්න ඕනේ. ඊට පස්සේ කුසලස උපසම්පදා කියන තැන සිතුවිලි වලින් නැති තැනක් තියෙනවා. සිතුවිලි වලට ඉඩ නැති තැනක් තියෙන. සිතුවිලි මිදුණු තැනක් කියලා අපි ගමු මේ භාෂාවේ දෝෂ තියෙනවා. ඒක කියන වචනේ ගැලපෙන්නේ නැහැ. නමුත් ඒක අපිට කියන්න වෙනවා. අපි ඊගාවට ගමු සචිත්ත පරියෝදපණ. මේ සිත දමණය කරන්න ඕනි. චිත්ත සචිත්ත පරියෝදපණ. මේ සිත දමණය කරන්න ඕනි. ඒතම් බුද්ධ අනුශාසන. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. හැබැයි බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ඔබට මේක අවබෝධ වෙනකොට මේ ස්වභාවයටපත් වෙනකොට මේ ශක්ති ස්වභාවයට එනකොට ඔබට මේ බුද්ධ ස්වභාවය තේරෙනවා. හැබැයි මේක වචනෙන් කිව්වට ඔබ ලුණු රස කවුරුත් කිව්වට දන්නේ නැහැ. ඔබ කාලා බලපු දවසටයි දන්නේ. අන්න ඒ වගේ කතාවක් මේකේ තියෙනවා. මේ බුද්ධ ස්වභාවය කිව්වට තේරෙන්නේ නැහැ. බුද්ධ ක්ෂණේ කිව්වට තේරෙන්නේ නැහැ. මේ ස්වභාව දහමේම න්‍යායක් මේකේ තියෙන්නේ. පුජ්‍යලයක් නැහැ. බුද්ධ කියලා කෙනෙක් නෑ. මේ රූපයක් හදාගෙන ගැටගෙන බුදුන් වහන්සේ කරන්න එපා කියපු දෙයක් මේ කළා තියෙන්නේ. ඒක ලොකු වරදක් තියෙනවා. එහෙම දෙයක් නෑ. ඒ ශක්ති ස්වභාවයක්මයි මේ ස්වභාවයේ ඇත්තටම ඉස්මතු වෙන්නේ සිතුවිලි වලින් මිදුණු ඒ මොහොත තුල ඒ දැන් අපි කතා කරන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වුණා. ඊගාව සිත හටගත්තා. නමුත් මේ සිතේ තියෙන්නේ පෙර මතකයෙන් තමයි මේක හටගෙන තියෙන්නේ. සම්මුතිය දන්නේ. ඊගාව සිත හටගන්නෙත් පෙර මතකයක හටගත්තම තමයි තේරෙන්නේ. හැබැයි ඔය දෙක අතර භවාංග චිත්තය කියලා පෙන්නනවා. සිතුවිලි දෙකක් අතර හිඩසක් පෙන්නනවා. අනේ අභිධර්මයේ හොයා යන්නෙත් එතනමයි. නමුත් මොහොත කියලා කියන්නේ මේ සිතුවිලි වලින් මිදුණු තැන ඔබට මේ මොහොත හමු වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙතන ශුන්‍යතාවයේ තියෙන්නේ. මෙතන ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ශුන්‍යතාවය තුල මුකුත් නෑ නෙමෙයි. ඒක අපි වෙනම ශුන්‍යතාවය පැහැදිලි කරමු. ශුන්‍ය සමාපත්තිය වෙනයි, ශුන්‍යත විහරණය වෙනයි. ඉතින් මේක හරි සියුම් විග්‍රහයන් ටිකක් යන්නේ මේ එක්කලා. මේ අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා ඔබ දන්නවා පටිච්චසමුප්පාදානුපස්සනා කියන තැන මේ විමෝචන චිත්තං වලින් පස්සේ තමයි මේ ඔක්කොම පැහැදිලි කිරීම තියෙන්නේ. විමෝචන චිත්තං කියන්නේ සිතුවිලි වලින් මිදෙන තැන. එතන තමයි මේ අපි කතා කරන ටික තියෙන්නේ. අපි හැම පැත්තෙම ඔබට පෙන්නනවා මේ තැන. එහෙමනම් මෙන්න මේ කුසලයේ සිත පිහිටුවීම කියන්නේ සිතුවිලි වලින් මිදුණු තැන. එනම් සතිය සිත එහෙම අපි කතා කරමු පිහිටුවීම කියන කාරණය. හොඳින් සිතට ගත යුතු තැනක්. අද කුසලයේ සිත පිහිටුවීම කියන කාරණය සමාජය තුළ ගිලිහිලා සමාජයේ වෙනුවට සතිය අල්ලන වේදයේ තුළ සමතයට ගිජු වෙලා ඉන්නවා. ඒ තුල පාවී ඉන්නවා. ඒ තුල මේ ධහම ගිලිහෙනවා. සත්‍ය ඥානය නැති කෙනෙකුට ධර්මයේ ගැන දර්ශනය අවබෝධයක් නැති කෙනෙකුට ඇස් දෙක පියාගෙන අත් දෙක තියාගෙන පරයන්කේ වාඩි වෙලා හුස්ම දිහා බල ඉඳලා ඔහු හිතනවා දැන් මේ හුස්ම වැටෙන එක දැනෙන්නේ නැහැ. දැන් මං ඉන්නේ සමාධියේ. දැන් මං ඉන්නේ මේකේ පාවි. දැන් මං ඉන්නේ නිවනේ කියලා. ඇත්තටම ඔහු පැටලිලා ඉන්නේ. ඔහු දන්නේ කෙලෙස් එහෙමම ඔහු ගාව තියෙනවා. කෙලෙස් ඔහුගේ ෂේ වෙලා නැහැ. ඒක ඔහුට තේරෙන්නේ ඔහු ඒ නිින්දෙන් නැගිට්ටට පස්සේ ඒ කියන්නේ ඔය පර්යංකේ නැගිට්ට ගමන්ම කෙලෙස් අවදි වෙනවා. ඔහු බලනකොට ගින්න තුලමයි ගින්නෙන් මිදලා නැහැ නිවන් දැකලා නැහැ. ඔහු හිතනවා ඒ වුණාට මේක වේදේ තියෙන්නේ. බුදුන් වහන්සේ ආලර කාලා මුද්දකරාම පුත්‍ර ඒ ගුරුවරුන් අතහැරිය ඔන්න ඔතන හිර වෙලා ඉන්න හින්දා. නමුත් බුදුන් වහන්සේම තමයි අවසානයේ මේ විපස්සනාව පෙන්වන්නේ. විපස්සනා වෙනයි විදර්ශනා නුවණ වෙනයි. විපස්සනා කියන්නේ එරෙන නිමිත්ත දකිමින් මිදෙන එක. විදර්ශනා කියන්නේ ඒ දකිමින් මිදෙන නම් ඕනි කරන විදසුන් නුවණ. විදගෙන යන ගැඹුරු නුවණක් ඒකට ඕන. ඒක විදර්ශනා කරනවා කියන්නේ. ඉතින් මේ හැම වචනයකම විශාල ගැඹුරක් තියෙනවා. ඒක වැදගත්. දැන් එතකොට සතියේ පිහිටුවීම මොහතට සිත අවදි වීම මේ ඔක්කොම සියල්ල මේකයි කියලා අපි කතා කරා. සිත দমনය කිරීම කියන තැන අපි දැන් සතිත්ත පරියෝ දමනං කියන තැන අපි බලමු. දැන් මෙතන මොන විදිහෙන් කිව්වත් මේ කුසල සිත පිරිසිදු සිත කියන කාරණේ එකමයි. එහෙමනම් සචිත්ත පරියෝදමනං සිත දමනය කිරීම තුලිනුයි සියලු අකුසලයන්ගෙන් සිත මුදවාගත හැකි වෙන්නේ. එකම මග ලෙස ද ඒකායන මග්ගෝ අයම් භික්කවේ කියලා එකම මගක් ලෙස බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණේම තමයි. මේ සඳහා ක්‍රමවේදයක් බුදුන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨානේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ මොහොතට සිත අවදි කිරීම
එහෙම නැත්නම් සිතුවිලි වලින් සිත මුදව ගන්න. සම සිතුවිලි වලින් මුදව ගන්න බෑ. සිතුවිලි වලට ඇලෙනවා. සිතුවිලි වලට රැවටෙනවා. සිතුවිලි වල සත්‍ය දන්නේ නැති නිසා. සිතුවිලි වල සත්‍ය අවබෝධ කරගන්න නම් සිතුවිලි හැදෙන හැටි දකින්න ඕනි. සිතුවිලි හැදෙන හැටි දකින්න නම් සතර සතිපට්ඨානේ ඔබ හොඳින් දකින්න ඕනි. ඒක තුල පේන්නේ කොහොමද රූපේ, කොහොමද නාමේ, කොහොමද සිත හටගත්තේ. අපි ඒ ගැන දැන් කතා කරලා දිගටම ආවා. දැන් අපි අද එතනට යන්න අපි ගියොත් අපිට කාලේ ඒ වෙනුවෙනුයි ගත වෙන්නේ. ඒක නිසා අපි මෙතනම අපි කතා කරමු. එහෙමනම් සිත දමනය කරන්න බෑ. සිත දමනය වෙන්නේ මේ සිත අවබෝධ කිරීම තුළිනුයි සිත දමනය වෙන්නේ. මෙන්න මේ නිසා තමයි අපි ඔබට දිගින් දිගට මේ සතර සතිපට්ඨානය පැහැදිලි කරගෙන ඇවිල්ලා ඒ ක්‍රියාසිත පෙන්නුවේ සිත මේ ක්‍රියාවලියක් තියෙනවා. සිත වෙනවම හැසිරෙන්න. එතකොට සිතට අදාළ නැහැ මේ ඔබට සිද්ධ වෙන සියලු ක්‍රියාවලි කියන එක පෙන්වනවා. එතකොට ඔබ සතිය නැතිනම් මොහොතට සිත අවදි වීම කියන කාරණයට එන්න ඕන. නාම රූප දෙක හඳුනගෙන නාමයයි රූපයයි ගැට නොගැසුනොත් තමයි සිතින් මිදෙන්නේ. එතන තමයි අනිදස්සන විඥානයේ තියෙන්නේ. විඥානයේ බාහිරට පතිත වුණොත් සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලට ඔබ ඇලෙනවා. සිතුවිල්ලට ඔබ ගැටෙනවා. සිතුවිල්ලට ඔබ ඇතුළට රිංගනවා. ඒ සිතුවිලි ඇතුළට රිංගවීම තමයි අබිනිවේෂා තමයි සිතුවිල්ලෙන් අබිනිවේෂා නොවීම තුලිනුයි සිතුවිල්ල මිදීම සිද්ධ වෙන්නේ. කියන්නේ සිතුවිල්ල තමන්ගේ වෙන්නේ. දැන් ඔබ සෙනග ගොඩක් මැද්දෙන් යනවා. අපි මේක නිතරම ඔබට කියන උදාහරණයක්. අපි ඒක නැවතත් කියනවා. ඔබ සෙනග ගොඩක් මැද්දෙන් යනවා. ඔය සෙනග ගොඩක් ඉන්නවා. ඔබේ හිත ශුන්‍යයි. ඔබ යනවා ඔබේ හිතේ කිසි කෙනෙක් නැහැ. ඔබ හුදකලාව යනවා. නම් මිනිස්සු කෑ ගහනවා සෙනගේ ඉන්නවා. නමුත් ඔබ මැද්දෙන් යනවා. ඔබ මේක සත්‍යයක් මේ ඔබට ප්‍රකාශ කරන්නේ මේක ඔබට අත්දැකීමක් කවදා හරි ලැබුණොත් අන්නේ ඔබ ශුන්‍යතාවය අඳුනගෙන තියෙනවා. ඒ ඔබ සැබෑම නිර්වාණ මාර්ගය තුල ඔබ මහා දියුණුවකට ලක්වුණු කෙනෙක්. අපි නම් කියන්නේ යන්නේ මුකුත් සෝවාන් සකදාගාමී අනාගාමී නම් කියලා ඔබ රාට්ටන්නේ යන්නේ. අපිට ඒව අදාළ නැහැ. අපි පේන්නනවා මේ සිතින් මිදෙන තැන. මෙතන ක්‍රියාසිත අපි දකිනවා. අපිට දන්නවා මේ ශුන්‍යතාවය කුමක්ද කියන එක. ප්‍රත්‍යක්ෂතාවය අනුව ඔබට ප්‍රායෝගික අත්දැකීම් විදිහට ඔබටම දකින්න පුළුවන්. සෙනග ගොඩක් මැද්දේ ඔබේ හිත ගෝසාව කොච්චර තිබුණත් හුදකලාව බොහොම සැහැල්ලුවෙන් ශුන්‍යතාවයේ තුල ගමන් කරනවා. හරියට මහා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තියෙනවා වගේ. මහා ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබුණාට ඒ අයිස් කැට එකපාරටම දිය වෙන්නේ නැහැ. අයිස් කැටේ සීතලයි. ගින්න තියෙනවා. මෙන්න මේ වගේ මේ සිත මහා සෙනගක් මැද්දේ ගෝසාව මැද්දේ ඔබ මැද්දෙන් ගමන් කරනවා. කිසි කෙනෙක් නැති හුදකලාවක. ඒක කෙනෙකුට හිතේ එහෙම වෙන්න පුළුවන්ද? එතන සෙනග ඉන්නවා. එතන ගෝසාව තියෙනවා නම් එයා කොහමද කිසිම දෙයක් නැතුව හුදකලාවක ඉන්නේ? ඇත්ත. ඔය සේරම තියෙන්නේ බාහිර. ඔබගේ කන් ඇහෙන්නේ නැති ගොළුෙක් නම්, ඔබට ඇස් පේන්නේ නැති අන්ධෙක් නම්, ඔබට ඔය සද්ද තියෙනවද? ඔබට පිරිසක් ඉන්නවද? මෙන්න මේ වගේ කතාවක් තියෙනවා ශුන්‍යතාවය තුල. ඔබ ඇස් පේනවා, ඔබට කන් ඇහෙනවා. නමුත් ඔබ ඒ කිසි දෙයකට අබිනිවේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන්නේ රින්ගන්නේ. ඔබ සිතින් සිත මුදවගෙන අන්න ඔබ ඉන්නවා මොහතට අවදි වෙලා ඒ සමාධිය අනිමිත්ත සමාධිය. අනිමිත්ත චේතෝ විමුක්තියටපත් වුණු රහතන් වහන්සේගේ ගමනයි ඔබට පෙන්වෙන්නේ. ඒ ගමන මහා ශ්‍රේෂ්ඨයි. ඒ මේ විශ්ව ධාතුව තුළ ඒ සියලු ශක්තියින් අභිබවා යනවා. එය මේ ශරීර කූඩුවක් ඇතුලේ ඒ විඥාන ධාතුවක් නිසා තමයි කම්පණය වෙන්නේ. කම්පන චංචල නිසා තමයි ওই ශක්තිය එක්ක ඔබ ගහ ගන්න යන්නේ, රණ්ඩු කරන්න යන්නේ, ওই සිත් වලට ඇලෙන්නේ, ගැටෙන්නේ, ආසා වෙන්නේ, දුක් වෙන්නේ, අඬන්නේ. ওই කිසි දෙයක් නැහැ අටලෝ දහමින් කම්පාන වුණු ගුණේ. මෙන්න මේ සත්‍ය අවබෝධය තුළ ඇති වෙනවා. ඒක බොරුවක් නෙමෙයි, ඒක ආටිෆිෂල් නෙමෙයි, ඒක නිකම් ව්‍යාජ එකක් නෙමෙයි. මහා සාන්ත සුවයකට සදා ඔය කියන
ඒ අමරණීයත්වය ඔබට අත්විඳින්න පුළුවන් ඔන්න ඔතන ඔය தත්ත්වයටපත් වුණු දවසට විතරයි. ඔතන ඔබට මරණයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔබේ ශරීරය පොළොවට පස් වෙනක ඔබට දැනෙන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ මහා ශුන්්‍යතාවය තුළ. ඒකයි බුදුන් වහන්සේ පෙන්වන්නේ අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා. ඒ මහා විමුක්තිය බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ විමුක්තිය කියන්නේ මේ දිව්‍ය ස්වභාවයවත් බ්‍රහ්ම ස්වභාවයවත් ඔය කියන සුද්ධාත්ම ස්වභාවයවත් නෙමෙයි. ඒ සියල්ලගෙන්වත් මිදිලා. ඒ සියල්ල තුලත් තියෙනවා දෙයක්. හැබැයි මෙතන එහෙම දෙයක්වත් නැහැ. ඒ තරම්ම ගැඹුරුයි මේ කියන කතාව. මේක ප්‍රත්‍යක්ෂතාවයේ තුල කෙනෙකුට කියනවා අර කවදාවත් කියන්න බෑ. මේ කියන උදාහරණේ කිසි කෙනෙක් කවදාවත් මට ඇහිලා නැහැ කියනවා. මේ කියන සබහාදාමේ න්‍යාය සබහාදාමේ විසින්ම මොකද්දෝ දෙයකට මේ විශ්ව ශක්තිය තුළ මේක ලින්ක් වෙලා තියෙනවා. ඒක නිසා මේ විදිහට කියවෙනවා. මේ විදිහේ සිද්ධියක් වෙනවා. ඒක නිසා ඒ සිද්ධිය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. තේරෙන දේ නොකිය ඉන්න හේතු නැහැ. තේරෙන දේ කියවෙනවා. ඉතින් තේරෙන දේ කියනවා. වැරදියට ගන්න එපා. අපි ගාව කිසි දෙයක් අපි කියන්නේ නැහැ තියනවා කියලා. අපි ගාව ලොකුකම් මොකුත් නැහැ. අපිට ওই ලොකු අදහස් මොකුත් නැහැ. අපිට ওই ඵලපස්සේ යන්න කිසි අදහසකුත් නැහැ. අපි නමුත් මේ පරම සත්‍ය විතරක් කතා කරනවා. ඒ පරම සත්‍ය තුළ ඒ ප්‍රත්‍යක්ෂතාවය ඔබට දවසක ලැබෙන්න ඕනේ. ඒක ලැබුණු දවසට කවදාවත් කාටවත් ඒක නෑ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙනවා. මේ මුවින්ම පිට කරනවා විනා මේ සවනට කොහෙන්වත් මේ දෙයක් මට කිසිදාක ඇහිලා නැහැ. පොත්වලින්වත් දැකලා නැහැ. නමුත් මේක අපි දන්නවා මෙයයි පරම සෝය කියලා. මේක තව පැති ගොඩාක් තියෙනවා කතා කරන්න. තව මේ වගේ උදාහරණ ඔබට ඉදිරිපත් කරන්නත් තියෙනවා. ඉතින් බොහොම ටික ටික අපි යනවා ගමනක්. මේ ගමන තුල අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක්. අපි අවසානෙකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඔහේ කියාගෙන යනවා විතරයි. සමහරට එක්කෙනෙක්ටයි මේක ඇහෙන්නේ. සමහරට දෙන්නටයි මේක ඇහෙන්නේ. ඒ තමයි මේ ලෝකෙන් මිදෙන අය. එච්චරයි අපි දන්නේ. ඒක හැමෝටම නොවන හේතුව අවසනාවන්තක්. ඉතින් ඒක හැමෝටම එහෙම තේරෙන්නෙත් නැහැ කිව්වත් ඇහුණත් වැඩක් නැහැ. අහුනොත් ඒගොල්ලෝ කරන්නේ බනින එක. ඒගොල්ලන්ට තේරෙන්නේ තේරෙන්නේ නැති කෙනාට මේක වදයක්. තේරෙන කෙනාට මේක මීපැණි. නොතේරෙන කෙනාට මේක වහකුප්පියක් වගේ. ඉතින් ඒක මේ ස්වභාවයේ අන්ත දෙක තමයි අපේ ලෞකික ස්වභාවය. අපි දැක්කා ඊයේ පෙරේදාත් අපි දැක්කා මේ වටිනා භික්ෂුන් වහන්සේලාට වෙන දේවල්. එහෙම තමයි මේ ලෝක ස්වභාවය. උන්වහන්සේ බොහොම සතුටින් ඒ ශරීර කූඩුව අත්හරින්නේ නැති. අපිට එහෙම හිතෙනවා. නමුත් කරන කෙනාට ලොකු කතාවක් ඇති. ඉතින් ඒක කතා දෙකක් නේද? අපිට මේ ශරීර කූඩුවේ ස්වභාවය ඒකම තමයි. කිසිම පළක් නැහැ. වී 20ක් වගේ මේ කොහෙද දිය වෙලා ගියාවේ කියලා අපේ උතුම් මුනිවරු කියනවා. ඒ ශරීර කූඩුවට වෙන අදහසක් නැහැ. අපි මේ ස්වභාවයේ දකිනවා. මහා උතුම් ස්වභාවයක් මේක. මේ තුල මරණයක් නම් කිසිසේත්ම නැහැ. මරණයක් අපි දකින්නෙත් නැහැ. අපි කවදාවත් මරණයක් දැන් දන්නේ නැහැ. මේ ස්වභාවයට පත් වුණාට පස්සේ ඒ ස්වභාවය තුල එයාට මරණයක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ මොකද්ද දැන් මරණය කියන එක. අපිට තේරෙන්නේ මේ ෂණේ මේක වෙනවා. මේ ෂණේ විතරයි. ඊගව ෂණේට මේ ෂණේ සම්බන්ධයක් නැහැ. ඒක වෙනම ෂණයක් ඒකත් එතනින් ඉවරයි. ඉතින් මේ හුලං හමනවා එච්චරයි. මේ හුලඟ යනකොට තව හුලඟක් හමනවා. ඒ හුලඟ යනකොට තව හුලඟ ගඟ ගලනවා. අයියේ මේ වතුර ටික යනකොට තව වතුර ටිකක් එනවා. වැස්ස වහිනවා. අයියේ මේ වතුර ටික වැටෙනකොට තව බිඳුවක් එනවා. කවුද කියන්නේ ගඟ ගලනවා කියලා? එහෙම දෙයක් තියනවද ගඟ අල්ලන්න පුළුවන්ද? ඔබට වතුර අවුවේ. ඔබට වැස්ස වහින ඔබට කවදා හරි වැස්ස අල්ලන්න පුළුවන්ද? ඔබට වතුර ටිකක් අවුවේ. කවදාවත් ඔබට හුලඟ අල්ලන්න පුළුවන්ද? ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඔබට කවදා හරි පුළුවන් වෙයිද? මේ සිත මේ ෂණේ හටගෙන නිරුද්ධ වෙනවා. ඊගව සිතත් යට නිරුද්ධ. මේක වැස්ස වගේ වහිනවා. මේ සිත කියන්නේ ඕකට සිත්වැල්. සසර සංසාර මේක. මේ සංසාරෙ මේ
ඕක තමයි සංසාරේ. මෙරි මෙරි උපදින එකක් පෘථග්ජන භූමියේ තියෙනවා. ඒක අන්ධකාර භූමිය. ඝන මෝහ අන්ධකාර. ඒ කියන්නේ නොදන්න අය දෘෂ්ටිගල ඉන්න අයගේ. අපිට දෘෂ්ටි නැහැ. මේක අවබෝධ වුණාට පස්සේ උට දෘෂ්ටි නැහැ. උට ඉරක් හදක්වත් නැහැ. ඒකත් හිතේ තියෙයි. ඒකත් හටගෙන නිරුද්ධ. මහ පොලොවක්වත් නැහැ. ඒතර ගහක් කොලක්වත් ඉරක් හදක්වත් මහ පොලොවක්වත් මොකක්වත් නැහැ. මොකද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. ඒ කිසි දෙයක් නැත්තම් නැහැ. ඒකයි නිවන. ඒකයි නිවන. දැක ගන්න එක. නුවණින් දකින්න. ඇස් දෙකෙන් බලන්න බෑ. කනෙන් දකින්නත් බෑ. ඇහෙන් දකින්නත් බෑ. මහා නුවණකට යවෙ. සංකිතේ නිබ්බිදාය. අවබෝධයෙන් නිවන් දකින්න. මෙන්න මේ මොහොතට අවදි වීම කියන තැන ඇත්තරම තියෙන්නේ නිවනයි. මේක තමයි සියලු බුදවරු දේශනා කරේ මේ නිවන් මගයි. දර්ශන සමාපත්තිය ලැබපු කෙනා සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය. මෙන්න මේ දේ දකින්නයි ඔහු කටයුතු කරන්නේ. ඔහු සිත දකින්නේ තව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සිතේ සත්‍ය දැකලා සිතෙන් මිදෙන්නයි. සිතෙන් මිදුණු තැන මිදීමක් පමණයි. නිබ්බිදාන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති නැවත හට ගැනීමක් ඒ සිතට සිද්ධ වෙන්නේ පටිනිස්සග්ගානුපස්සේ. අපි ලෝකෙට බබලෙන්නට ඉස්මතු කරා වචනයක් පටිනිස්සග්ගානුපස්සේ. එයයි නිවන. කෙලස් මුකුත් නැහැ මේ නිවන තුල දැකපු කෙනාගේ. ඒ ශීනාශ්‍රව රහතන් වහන්සේ ඒ අද රහත් භාවය ප්‍රකාශ කරන අය ගාව කෙලස් තියෙනවා. මේ හේතුව නිසායි මහා සංවේගයකින් මේ කාරණා ඉදිරිපත් කරන්න හිතුවේ. මේ කියන කෙනාගේ ස්වභාව පස්සේ දුවන්න එපා. වචන උච්චාරණ දෝෂ සහිතයි දුවන්න එපා. අඩුපාඩු පස්සේ පන්නන්නත් එපා. පළක් නැහැ. සබහා දහම තුළ ඔබට යමක් තියෙනවා නම් ඔබේ ලබා ගන්න. සබහා දහමයි සියල්ලම. සබහා දහමයි මේ ශබ්දේ පවා. මේ භාෂාව පවා අයිති සබහා දහමටයි. කිසිවෙකුට මේවා අයිති නෑ. මේ කිසි පුජ්‍යලයක් නෑ. දැන් අපි මොහොතට සිත අවදි වූ කෙනෙකුගේ ස්වභාවය ගැනයි කතා කරේ. මොහොතට සිත අවදි වීම නැතිනම් සිත দমনය කිරීම. හැම මොහොතෙම සිතට සිතුවිලි එනවා. සිතුවිලි වලින් තොරව ඉන්න සිතට හුරු නෑ. සිත කුමක හෝ එල්ලිලා ඉන්නේ. සිතුවිලි කියනවා අරව ගැන කියන්න. මේව ගැන හිතන්න. පරණ මතකයේ හිතට වද දෙනවා. මේ මොහොතේ මොකද්ද තියෙන අඩුව? ඇයි මේ සිත හැමතැනම දුවන්නේ? සිතුවිලි වලට එහෙම මේ නිහඬව ඉන්න බැරියයි. ඔබ බලන්න චුට්ටක් එක මොහොතක් ඔබට පුළුවන් නම් සිතුවිල්ලක් නැතුව ඉන්න පුළුවන් නම් ඔබට පුළුවන් නම් උත්සාහ කරන්න. මේ දැන් ඔබ S2 පියාගන්න. දැන් බලන්න ඔබට සිතක් නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඇයි මේ සිත දුවන්නේ? සිතට ඒක පුරුදු නෑ. ඒක හුරු නෑ. මේ මොහොතේ මොකද්ද අඩුවක් තියෙනවා. පොනෝ භවිකා නන්දි රාග සහගත තත්ත තත්‍රාබිනන්දනි. මේ සිතේ ස්වභාවයමයි. තණ්හාවේ ස්වභාවය. ඇත්තටම සිතුවිලි වලටම වහලුණු කෙනෙක් කොහොමද සිතුවිලි නැතුව ඉන්නේ? ජීවිත කාලෙම සිතුවිලි කියන දේ කරලා ඒකේ ඉවරයක් නැහැ. මැරෙනකොටත් සිතුවිල්ලක් එනවා. නවතින්නේ නැහැ. සිතුවිලි ඔබව පාලනය කරනවා. ඔබට බෑ සිතුවිලි පාලනය කරන්න. එහෙම කෙනෙකුට පුළුවන් වේවිද අකුසල් සිතුවිලි නැති කරන්න. කුසල් සිතුවිලි උපදවන්නවත් සිතුවිලි වලට බැඳිලා ඉන්න කෙනෙකුට බෑ. සිතුවිලි නැතිව ඉන්නේ මොහොතට අවදි වූ සිතට සිතුවිලි හටගන්නේ නැහැ.
ඒක හිතෙන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම ඔබට විරුද්ධ ඔබට විරුද්ධව කොහොමද ඉන්නේ? ඇත්තටම ඔබට විරුද්ධ වෙනවා වගේ වැඩක් නේද මේ? ඔබ උත්සාහ කරලා බලන්න. ඔබ දැන් සත්‍ය දන්නවා. සිතේ මායාවට ඔබ තවදුරටත් රැවටෙන්න කැමති නෑ. සිතින්ම හදන සිතුවිලි බාහිර නැති බව දැන් වැටහෙනවා. එහෙමනම් ඉන් පළක් නෑ. සිත මේ මොහොතට සත්‍ය පෙන්නකොට සිත ඒකට අකමැති. අකමැත්ත සිත ටික ඔබ කොච්චර අකමැති වුණත් ඔබ සැරින් සැරේට සිත පුරුදු කරන්න. සිත එන සිතුවිලි දකින්න. දැකලා ඒ සිතුවිලි වලට ඇලෙන්නේ නැතුව ඒ මිදෙන්න උත්සාහ කරලා බලන්න. සිතේ සත්‍ය පෙන්නන්න. බාහිර නෙමෙයි දකින්නේ. හිතේ තියෙන පෙර මතකයේමයි සිතුවිලිමවන්නේ. ඔබ දකින දේ නාමයක් තියෙනවා. ඔබ ඉස්සරහා දැන් යමක්ද තියෙන්නේ. ඒ නාමේ කොහෙන්ද ආවේ? පුටුවක් නම් ඒ පුටුව කිව්වේ කවුද? ඔබ ඉපදුණු දවසේම අවකුසෙන් පුටුවක් ගැන දැනගෙන ආවද? ඔබට මේ දත්ත ගබඩාවක් තියෙනවා. මේ දත්ත ගබඩාවම ඔබට වද දෙනවා. ඔබට ඒ දත්තමයි හැම මොහොතෙම පෙර මතකයේමයි තියෙන්නේ. කවදාවත් ඔබට වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ. ඔබ හැමතිස්සෙම සිතේ තියෙන අතීතයකයි ඉන්නේ. මේ මොහොතේ ඔබ දකිනවා දැන් ඔබ හිතනවා දැන් වර්තමානයේ කියලා. නෑ ඔබ ඔය දකින්නේ අතීත සිතක්මයි. දැන් ඔබ දකින සිත දිහා බලන්න. ඔක අතීත සිතවිල්ල. ඔක කොහොමද ඔක දැනගත්තේ? අතීත මතකෙ නෙමෙයි දොක ඇදුනේ. එහෙමනම් ඔබ අතීතේ නේද කන්නේ? ඒ කියන්නේ පුරාණ බිදම් භික්කවේ කම්මං වදාමි. ඔබ පුරාණෙමයි කන්නේ. අතීතං නාත්ව ගම්මේය. නප්පටික්කං කියානාගතං. පච්චුප්පන්නං ච යේ ධම්මා තත්ත තත්‍රා විපස්සති. අතීතේ පහව ගොසින්. ඒ සිත දැන් නිරුද්ධයි. අනාගත සිත තාම සිතුවිල්ල ඉපදිලා නැහැ. මේ මොහොතේ පච්ච උප්පන්න ප්‍රත්‍ය කියන්නේ හට ගන්නවා. උප්පන්න මේ මොහොතේ ප්‍රත්‍ය උප්පන්න ප්‍රතිඋප්පන්න හටගෙන නිරුද්ධ වෙනවා. මේ මොහොතේ මේ දැන් හටගෙන නිරුද්ධ වෙන සිතට හිත තබා ගන්න. පච්චුප්පන්නං ච යේ ධම්මා තත්ත තත්‍ර විපස්සති. තත්‍ර විපස්සති කියන්නේ එතන හිත තියන්න. මෙහෙම දැක්කොත් ඔබ ප්‍රතිපදාව පුරනවා. ආර්යකාන්ත සීලය රකින්නවා. ආර්යකාන්ත සීලය කියන්නේ මේ එක්ෂණික හිත දකින්න එකයි. එක්ෂණික සිත දකින්නවා කියන්නේ මේ දැන් ඔබට වේනේ වර්ණයක් නම් ඒ වර්ණ සිත හටගත්තේ කොහොමද? සිතේමයි. සිතේ හටගත්තේ බාහිරෙන් හොයන්න යන්න එපා. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔබ ඒකට රැවටුනොත් ඔබ බාහිර දෙයක් තියෙනවා. එහෙම වුණොත් ඔබ රැවටෙනවා. ඔබට ඒකෙන් එක්ක සැපක් එනවා, එක්ක දුකක් එනවා, එක්ක ඔබ ඒකට කැමති. එහෙම නැත්නම් ඔබ ඒකට අකමැති. අන්න ඔබේ ගින්නපත් වෙනවා. අන්න ඔබ කෙලෙස් හදනවා. අන්න ඔබ සසර හදනවා. අන්න විඥානේ සකස් වෙනවා. විඥානේ මේ මොහොතේ සකස් වෙන්නේ. මේ ක්ෂණික සිත විඥානේ උපද්දනවා. මේ විඥානේ මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකයි සිතත් ඒකමයි. සිත යනුත් විඥානේමයි. මේ සියල්ල මායාවක්. බොරුවක්. දේ දුන්නක් පායනවා. ඔය දේ දුන්නට ඔබට අල්ලන්න පුළුවන් ඔය දේ දුන්න. මේ මොහොතේ සිතක් හට ගන්නවා. ඔබට ඔය සිත අල්ලන්න පුළුවන්ද? කවදාවත් සිත ඔබට අල්ලන්න බෑ. අර දේ දුන්න කවදාවත් ඔබට අල්ලන්න බෑ. මේ සිත මායාවක්. අර දේ දුන්න මායාවක්. මේ සිත කියනවා තිවයි. හැබැයි මේ සිතට කවදාවත් වතුර බොන්න බෑ. එහෙනම් මේ සිත ඇත්ත වෙන්නේ නෑ කවදාවත්. මේ සිත මායාවක්. හද දෙනවා මායාව. හද දෙනවා මැජික් ඒවා මායාව. නමුත් කවදාවත් මෙයා ඒව එකක්වත් කරන්නේ නෑ. මෙයාට කවදාවත් වතුර බොන්න බෑ. මෙයාට කවදාවත් ඇවිදින්න බෑ. මෙයාට කවදාවත් කන්න බෑ. මෙයාට කවදාවත් නිදා ගන්නවත් බෑ. හැබැයි මේ සිත සිතුවිලි මවනවා. එයාට කවදාවත් හැබැයි ඒවා කරන්න බෑ. එයා ඒක නිසාම මායාකරු වෙනවා. එයා තමයි අපේ මායාව. හැබැයි ඒක හැදෙන්නේ අතීතයක් නිසාමයි. ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ අතීත සිතුවිලි.
මේවත් අවිද්‍යාව නිසා යටගන්නේ. ඒක අවිද්‍යාවෙන් අවිද්‍යාපච්ච සංඛාර. ඒ සංඛාරමයි විඥානයේ හතගන්න හේතු වෙන්නේ. ඒ පෙර මතකයේ තමයි සංඛාර සිතුවිලි සංඛාර නිසාමයි විඥානය හටගන්නේ. සංඛාරපච්ච විඥාන. ඒ විඥානය නිසාමයි නැවතත් ඔබ බාහිරට දාලා බලන්නේ. එහෙනම් ඔබට ඇහක් හදාගෙනයි බලන්න වෙන්නේ. විඥානපච්ච නාම රූප. මේ පටිච්ච සමුප්පාද විහරණය. යමෙක් මේ පටිච්ච සමුප්පාද විහරණය මේ විදිහට අගටත් මුලටත් පැහැදිලි කරයි නම් ඔහුට මේ පටිච්ච සමුප්පාදේ අභිබවා යෑමේ නුවණ සකස් වෙනවා. අන්නේ කෙනා මේ සියලු දුකෙන් මිදෙනවා. සියලු බුදුවරු බුද්ධත්වයේ ලබන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගෙනයි. එනම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ. ඒ තුලමයි දුක හට ගැනීමක් තියෙන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයක් තියෙන්නේ පටිච්ච සමුප්පාදේ ධර්මයත් එක්ක. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා කියන්නේ මිදෙනවා කියන එකයි. ඔහු නිවන් දකිනවා. ඒ මහා උතුමාණන් වහන්සේලා බිහි වෙන්නේ මේ ලෝකයේ හැදෙන පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තන ලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝත්තේ සුම්බනි මජ්ජග. මේ ලොකු තේරුමක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ අන්ත දෙකක් තියෙන තැන ශක්තිය විඥාන ධාතුව උපදින තැන අවබෝධ වෙලා ඉන් මිදෙන තැන ඒ තැනයි සියලු දුකෙන් මිදෙන තැන. ඉතින් මේ කතාව අපිට මේ විදිහට දිගින් දිගට ඔබට යත හැකි ගලපමින්. නමුත් කාලේ බොහෝසේ ගෙවි යනවා. ඔබට දරා ගන්න බැහැ මනසට අපට දැනෙනවා පැයකට වැඩි කාලයක් බොහෝ අද ඉන්න අයගේ මනස දුර්වලයි, බොළඳයි. ඔවුන්ට දරා ගැනීමේ ශක්තිය ගොඩක් අඩුයි. ඒක නිසා අපි යමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ පැයකට වැඩි. ඊට වැඩි කාලයක් ඉදිරිපත් කිරීමෙන් ඔබ වෙහෙසටපත් වෙනවා. අද ඉන්න අයගේ මනස දුර්වල නිසාම ඔවුන්ට ඒක දරා ගන්න බැරි නිසාම එහෙම ඉදිරිපත් කරත් ඒක හැලෙනවා. බොහොම ටික දෙනෙක් ඒක ග්‍රහණය කරනවා. අපි නෑ කියන්නේ. නමුත් අපි සත්‍යයට මුණ දෙන්න ඕනි. සත්‍ය ඔබට දැනෙන විදිහට අපි ඉදිරිපත් කරන්න ඕනි. ඔබත් දවසක නිවනින්ම සැනසීම ලබන්න ඕනි. මේ ඇහෙන ඔබ මහා භාග්‍යවන්තයෙක්. අප දන්නේ පමණයි. මේ හැමෝටම සුදුසු නෑ ඇහෙන්න. හැමෝටම හිමිකම නෑ. නුදුසුසු කෙනෙකුට මේක ඇහුනොත් ඔහුට මේක වසකුප්පයක් වගේ. ඔහු බනීවි, දොස් කියාවි, ගැටේවි. හැබැයි ඔබ සුදුස්සෙක් නම් ඔබට මේක අමෘතේ මී බිදක් වගේ. ඔබගේ වටිනාම මොහොත මෙයයි. අන්නේ එක්කෙනාට දෙන්නට බුදුන් වහන්සේත් ධර්මයේ දේශනා කළා. ජේතවනාරාමයට දහස් ගාණක් සෙනගාවට බුදුන් වහන්සේ ආරමුණු කරේ එක්කෙනයි. ඒක මහා සිංහනාදයක්. ඒ උතුම් මුනිවරු එදා ඒ කළ දේ අපට දැනෙනවා. මේ සබදාමෙන් න්‍යාය එකයි. කාටවත් එක වෙනස් කරන්න බෑ. අදටත් එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ශුන්‍යතාවය ගැන කතා කරනවා. අපි ගිය පාර ශුන්‍යතාවය ගැන යම් වචනයක් කතා කරා. මෙතනදී ඔබට යමක් කියන්න ඕනි. මේ නාමයේ රූපේ මිදෙන තැන. අපි එම කිව්වොත් දැන් සිතේම හදාගන්න රූප සංඥාව. ඒ නාමය